අපි වෙමු සිරිලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. අපේ දරුවෝ එකතු වෙලා ඉන්නේ DP Education දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ බෞද්ධ සංස්කෘතිය විෂය පිළිබඳව. බෞද්ධ සංස්කෘතිය විෂයේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වෙනි පාඩම් ඒකකය පිළිබඳව. 12 වෙනි පාඩම් ඒකකයේ සිංහල සාහිත්‍ය සම්බන්ධව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම අද අපේ පාඩම් බවට පත් වෙන්නේ බෞද්ධ සිංහල සාහිත්‍ය. එහි සිංහල සාහිත්‍යයේ වස්තු විෂය කියන පාඩම තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ සාහිත්‍ය කියන එක මිනිසාගේ ජීවිතාවබෝධය පුළුල් වීමට අවශ්‍ය කරන කාරණයක්. සාහිත්‍ය ගොඩනැගෙන්නේ මිනිසාගේ පරිකල්පන ශක්තියේ දියුණු අවස්ථාවක් විදිහට. අපි සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට බෞද්ධ සිංහල සාහිත්‍ය ආරම්භය දිව යනවා ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඓතිහාසික සිද්ධියක් සිද්ධ වෙනවා. අපේ දුවල පුතාලා ඒ පිළිබඳව දන්නවා. ඒ තමයි මහින්දාගමනය කියලා අපි කියන්නේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. ඒ කියන්නේ බුද්ධ වර්ෂ වලින් ගත්තොත් බුද්ධ වර්ෂ 236 දී. බුද්ධ වර්ෂ 236 මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක සිංහල භාෂාව දියුණු වෙනවා. එතනින් කියවෙන්නේ නැහැ අපේ රටේ ඊට පෙර වාසය කරපු ජනතාව දියුණු භාෂා සාහිත්‍යයකට උරුමකම් නොකියු බව. අපිට භාෂා සාහිත්‍යමය වශයෙන් ලේඛනමය සාධක ලැබෙන්නේ දරුවනේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් පස්සේ. හැබැයි ඊට පෙර යම් යම් ලේඛන ලියවිලි තිබූ බවට සාධක ඕනෑ තරම් අපිට මහා වංශය දීපවංශය වගේ ඒ වංශකථා සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ලිඛිත සාහිත්‍ය ගොඩනැගෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා. එතන තමයි අපිට වැදගත් වන අවස්ථාව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට උන්වහන්සේ අපිට ඒ ලේඛන කලාව පිළිබඳ අත්දැකීමුත් අරගෙන තමයි ලංකාවට වඩි. විශේෂයෙන්ම අපිට අපේ රටේ ලියපු ලේඛන හම්බෙන්නේ දුවේ පුතේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් අනතුරුව. අපේ රටේ ජනතාව ආරම්භක අවධියේ ඉඳලම තමන්ගේ නිර්මාණ කරණය සඳහා ප්‍රධාන වශයෙන්ම වස්තු විෂය කරගන්නේ බුදුදහම. ඒක දුවේ පුතේ සෑම ශාස්ත්‍රයකටම පොදු වුණා. අපි දැන් චිත්‍ර කලාව පිළිබඳව සාකච්ඡා කරනකොට අපේ දරුවෝ ඉගෙන ගත්තා චිත්‍ර කලාවට වස්තු විෂය උනේ බුදුදහම. විශේෂයෙන්ම බෞද්ධ ජාතක සාහිත්‍ය. ඒත් එක්කම ගෘහ නිර්මාණ කලාව, කැටයම් කලාව ආදී විවිධ ශිල්ප ශාස්ත්‍ර සඳහා බලපෑවේ බුදුදහම. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ ඇත්තේ සංඝමිත්තා මහරහත් තෙරණියන් සමග ලංකාවට 18 කුලයක ශිල්ප ශ්‍රේණි ලංකාවට ආපු බව විශේෂයෙන් සමන්තපාසාදිකා විනයාටුවාව මහාවංශ ආදී පොතපතෙහි දක්වා තිබෙනවා. ඒ තොරතුරුත් එක්ක අපිට අනාවරණීය වෙන්නේ ಭಾರತೀಯ සාහිත්‍ය. ඒ ಭಾರತೀಯ සාහිත්‍යයේ ආభాසය ලංකාවේ සාහිත්‍යයට ප්‍රධාන වශයෙන් බලපෑමක් එල්ල කරනවා. සාහිත්‍ය කියන එක මිනිසාගේ ජීවිතය, ජීවිතාවබෝධය පුළුල් කරන වැදගත් විෂයක්. අද සාහිත්‍ය අධ්‍යයනය කියන එක දුවේ පුතේ ලංකා විශ්වවිද්‍යාලවල වගේම බටහිර විශ්වවිද්‍යාලවල වෙනම විෂයක් විදිහට අධ්‍යයනය කරන විෂයක්. විශේෂයෙන්ම සාහිත්‍ය විචාරය. ඒතර දුවේ පුතේ සාහිත්‍ය කියලා කියන්නේ සහිත බව. බහුම් පිටේ සහිතම් බාසමානෝ ආදී තැන්වල එතන සහිත කියන වචනේ තමයි
පාලියේ සාහිත්‍ය සඳහා යෙදිලා තියෙන්නේ. අපේ දරුවන්ට ධම්මපද පාළියේ නිර්දිෂ්ට වෙලා තිබෙනවා මේ ගාථාව. අපේ දරුවෝ දන්නවා පාලි පෙළ පොත අරන් බැලුවොත් එහි තියෙනවා බහුම්පිචේ සහිතම් භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ඝණයම් පරේසා නභාගවාසා මඤ්ඤස්ස හෝති කියලා නේද? ඒතර කියන සහිත බව. ඒ සහිත බව තමයි සාහිත්‍ය කියලා කියන්නේ. කුමක්ද? සාහිත්‍ය කියලා ගත්තාම දරුවනේ ඒක හරි පුළුල් අර්ථයක වැටෙනවා. යමක් ලියපු සෑම එකකයක්ම සාහිත්‍ය කියලා වර්ගීකරණයකුත් තිබෙනවා. ඒ කියන්නේ ලියපු ලේඛන යමක් ලිඛිතව තිබෙනවනේ ඒක සාහිත්‍යයක් විදිහට ගණනය කරනවා. තවත් විදිහක් තියෙනවා දුවේ පුතේ. ඒ ලියපුවා තුල යම්කිසි සාහිත්‍ය රසයක් මතුවෙන්න ඕන. රසයක් තියෙන්න ඕන. ඒ රසය කොයි ආකාරයටද ඒ සහෘදයාගේ ඒ සහෘදයා කියන්නේ සාහිත්‍ය රස විඳින කෙනා. ඒ රස විඳින කෙනාගේ භාවයන් නේද? උද්දීපනයට බලපාන්නේ. ඒ භාවයන්හි සන්තරපණයට බලපාන්නේ කොයි ආකාරයටද? විශේෂයෙන්ම භාව ගණනාවක් තිබෙනවා නේද? අපි දන්නවා රස නව රසයක් තිබෙනවා. නේද? කරුණ රසය, ඒත් එක්කම වීර රසය, ආදී වශයෙන් ශෘංගාර රසය නේද? එතකොට ශෘංගාර රසය ධනවන්නේ රති කියන භාවය. අන්න ඒ වගේ තිබෙනවා. එතකොට මෙන්න මේ වගේ ඒ රසයන් උද්දීපනය කරන, ඒ රසයන් ගොනු කරන, ඒ රසයන් නිරූපණය කරන එකකයක් තමයි සාහිත්‍ය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම සාහිත්‍යයෙන් පුද්ගලයා ප්‍රඥාව කරා ගෙන යන්න ඕන කියන අදහස පෙරදිග සාහිත්‍ය විචාරයේ තිබුණු වැදගත් අදහසක්. යම් සාහිත්‍ය නිර්මාණයක් රස විඳීම තුලින් ප්‍රඥාව උදා වෙන්න ඕන. ප්‍රඥා කියන එක බුදුදහමේ අර්ථ දක්වන්නේ වෙනම පසුතලයක තියලා. අපේ දුවල පුතාලා දන්නවනේ ප්‍රඥා කියන එක බුද්ධ ධර්මයේ කොහොමද අපි විවරණය කරන්නේ? සීල සමාධි ප්‍රඥා. එතන ත්‍රිශික්ෂාතර ප්‍රඥා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණාවබෝධය නේද? එතකොට මේ ප්‍රඥා කියන එකෙන් ඇති වෙන්න ඕනේ අවබෝධයක්. කුමක් පිළිබඳවද? ජීවිතයේ ස්වභාවය පිළිබඳව. ජීවිතේ යථාර්ථය පිළිබඳව. ජීවිතේ ඇති සැටි ආකාරය. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දේවල් පිළිබඳ අවබෝධයක්. ප්‍රියෙහි විප්පයෝගය, අපේ සම්පයෝගය පිළිබඳ අවබෝධයක්. ඒතර සාහිත්‍ය තුලින් යම් ජීවිතාවබෝධයක් අත්පත් කර දෙන්න පුළුවන්කමක් තිබෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. අපේ දුවල පුතාලා බොහෝ ලෙස කැමති නූතන සාහිත්‍ය අධ්‍යයනය කරන්න. දැන් සාහිත්‍ය ගත්තොත් දුවේ පුතේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි චිරන්තන සාහිත්‍ය. අනිත් එක නූතන සාහිත්‍ය. චිරන්තන සාහිත්‍ය කියලා කොහොමද? ඒකට සම්භාව්‍ය සාහිත්‍ය කියලා සමහර අය කියනවා. වඩාත් නිවැරදි වෙන්නේ චිරන්තන සාහිත්‍ය. නූතන සාහිත්‍ය අපේ දරුවෝ ගොඩක් අධ්‍යයනය කරන්න කැමති. හේතුව මොකද? නූතන සාහිත්‍ය භාෂාමය වශයෙන් තේරුම් ගන්න පහසුයි. චිරන්තන සාහිත්‍ය භාෂාව අතින් ගත්තොත් ටිකක් දුරස්. මොකද පොළොන්නරු යුගයේ සාහිත්‍ය ග්‍රන්ථයක් ගත්තොත් ඒ ග්‍රන්ථයේ තියෙන භාෂා ශෛලිය නෙමෙයි අද 21 වන සියවසේ තියෙන භාෂා විවහාරය. ඊට වඩා ටිකක් වෙනස් ඒ භාෂා විවහාරය. එතකොට අපේ දුවල පුතාලා ගොඩක් නූතන සාහිත්‍ය අධ්‍යයනය කරලා ඇතිනේ. නවකතාවක් ගන්න. දැන් හොඳ නවකතාවක් කියවනකොට ඒ නවකතාව කියවීම තුලින් කාරණා කීපයක් අපිට ඇති වෙනවා. එකක් තමයි පුළුල් ජීවිතාවබෝධයක් ලැබෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලයක් පිළිබඳ, පුද්ගල චරිත පිළිබඳ අපි තුල ඇති වෙන අවබෝධයක්. යම්කිසි මානසික දෘෂ්ටියක් ගොඩනගෙනවා. යථාර්ථවාදී රීතියක් අපේ තුල ගොඩනගෙනවා. අනිත් සාහිත්‍යයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක්. හොඳ ගීතයක් ගන්න. ඒ ගීතයක් රස විඳිනකොට ඒ ගීතය තුලින් විශේෂයෙන්ම අපි ගීත සාහිත්‍යය ගත ස්වභාවිත ගීතයක්. ස්වභාවිත ගීත ගත්තොත් ඒ ගීතයක් රස විඳිනකොට අපි තුල ඇති වෙනවා යම්කිසි නේද? අවබෝධයක්. දැන් සුදු නෙළුමකෝ සොර බොර වැවේ ආදී ගීතයක් ගත්තොත් ඒ තුලින්
ඒ සොරබොර වැව තුළ ඒ මල් නෙලීමට ගොස් ජීවිතය අහිමි වූ දැරිය පිළිබඳ සහනුකම්පාවක් ඇති වෙනවා. ඒ තුලින් අපි යම්කිසි ජීවිත අවබෝධයක් ලබනවා. ඒ ගැමියන්ගේ ජීවිතයේ තියෙන ඒ දුක් මුසු බව, ඒත් එක්ක මේ ජීවිතය පිළිබඳ අනිත්‍ය දහම, මෙන්න මේ වගේ යම් ජීවිතය පිළිබඳ අවබෝධයක් අපට උදා කරනවා සාහිත්‍ය තුලින්. ඒකයි සාහිත්‍ය වින්දනයෙන් ප්‍රඥාවට යන ඒකකයක් විදියට හඳුන්වන්නේ. එතකොට සාහිත්‍ය තුල ප්‍රධාන වශයෙන්ම අපිට ජීවිතයට විශාල අවබෝධයක් අත්පත් කර දෙනවා. ඒ විවිධ චරිත පිළිබඳව අපිට යම්කිසි සහනුකම්පාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් චිරන්තන සාහිත්‍යයේ අපේ දරුවන්ට නිර්දිෂ්ට වෙලා තියෙනවා පටාචාරා වහන්දෑගේ වස්තුව තිබෙන ඒ සද්ධර්ම රත්නාවලිය කියන පොත. අපි මේ පොත පිළිබඳව ඉගෙන ගන්නවා. මේ සද්ධර්ම රත්නාවලියේ පටාචාරා වහන්දෑගේ වස්තුව ගත්තොත් ඒ කතා ප්‍රවෘත්තිය තුලින් පටාචාරාවගේ චරිතය පිළිබඳව ඇය පිළිබඳව අපි තුල දෘෂ්ටිවාදයක් ඇති වෙනවා. පටාචාරාවගේ චරිතය අපි බණ පොතේ ඉගෙනගෙන තිබෙනවා. ඊට වඩා වෙනස්ම විදිහකට තමයි ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලිය තුල පටාචාරාවගේ චරිතය ගොඩනගලා තිබෙන්නේ. පටාචාරාව සොළොස් වියට එළඹෙනකොට ඇය කාම මිත්‍යාචාරයෙන් වළකනු වස් දෙමව්පියන් විසින් සත්මහල් 5ක සත්වෙනි මහලේ ආරක්ෂා ඇතුව තබලා තිබෙනවා. ඇය මිත්‍යාචාරයෙන් වළකන. හැබැයි ඇය ගෙදර වැඩ කරන කොල්ලෙක් සමග හාද වෙනවා. ඒ හාද වෙලා ඇය ඒ නිවසින් පලා යනවා. දෙමව්පියන්ට ඕනුනේ පටාචාරාව තමන්ගේ කුලයෙන් සමාන, ධනයෙන් සමාන, බලයෙන් සමාන ඒ ආදී තමාගේ වංශයට ගැළපෙන සිටු කුමාරයෙක්ට විවාහ කරලා දෙන්න. හැබැයි ඇය කැමති වෙන්නේ ගෙදරම වැඩ කරපු වැඩකාර කොල්ලෙක්. ඒ අවස්ථාවේදී පටාචාරා පලා යන අවස්ථාව ධර්මසේන හාමුදුරුවෝ දක්වන්නේ අපේ ගමේ භාෂාව. රෑ දෙවරුවේ විහි පැහැරියාසේ. ඒ කියන්නේ අපි දන්නවා ගම්වල නේද? වී කොටනවා. අද නම් ඒක දුර්ලභ දසුණක් වෙන්න පුළුවන්. අතීතයේ ගෙවිලියන් දෙදෙනෙක් නේද? එකම වංගෙඩිය දෙපැත්තෙන් තමයි වී කොටන්නේ. ඒ වී කොටනකොට ඒ දහය ආදිය වැදිලා, ඒ දූවිලි ආදිය වැදිලා ඒ ශරීරය අපිරිසිදු වෙනවා. අන්න ඒ වගේ රෑ දෙවරුවේ විහි පැහැරියාසේ රෙදි කඩකින් වසාලූ මණිකක් පරිද්දේ. අපි දන්නවා රෙදි කැලැල්ලකින් මණිකක් වැසුවාම ඒ මණිකේ කාන්තිය නැතුව යනවා. ආලෝකය නැතුව යනවා. ඒ දිස්නි දෙන ගතිය නැතුව යනවා. එතකොට මණිකක් වැසුවාසේ ඇයව අරගෙන කොළුවා පලා යනවා සිටුමාලිගාවේ. මෙන්න මේ ක්‍රියාව නිසා පටාචාරාව ඈත ප්‍රදේශයක, ගම්බද ප්‍රදේශයක ගමක දුකසේ අර සිටු සැප සම්පත් නොමැතිව ඒ සුපෝගී භෝගී ජීවිතයෙන් වෙන් වෙලා ඊතා දුකසේ ජීවිතය ගෙවනවා. ඒ දක්වන්නේ වපුටගෙන, දර පලාගෙන, වතුර ඇදගෙන දුකසේ ජීවත් වෙනවා. මෙන්න මෙහෙම ජීවත් වෙන පටාචාරාවගේ කුසට පළමු දරු කෙනෙක් කෙනවා. ඒ දරුවා බිහි කරන්න ඇයට ඕන වෙනවා දෙමව්පියන් ළඟට යන්න. හැබැයි ඇගේ ස්වාමි පුරුෂයා ඇයට දෙමව්පියන් ළඟට යන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔහු දක්වන්නේ ඔබ දුවනි නිසා ඔබට අහිතක් කරන එකක් නැහැ. හැබැයි මම පිට කෙනෙක් නිසා මට හානි කරන්න පුළුවන්. ඒ නිසා ඒ යන ගමන වළක්වන. දෙවන දරු කෙනෙක් ගැබට ආපු කාලේ ඇයට ඕන වෙනෝ දෙවෙනි දරුවා බිහි කරන්න තමන්ගේ දෙමව්පියන් ළඟට යන්න. ඒ අවස්ථාවේ ස්වාමි පුරුෂයාට ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඇය ස්වාමි පුරුෂයාට හොරෙන් ඇය ගෙදරින් නික්මෙනවා. ස්වාමි පුරුෂයා කෙත්වතු වලට ගිහිල්ලා එනකොට බිරිඳ නිවසේ නැහැ. පටාචාරාව බඩින් එක් දරු කෙනෙක් අරගෙන අතින් තව දරු කෙනෙක් අරගෙන මේ මාර්ගයේ දිගේ යනවා. ස්වාමි පුරුෂයා ඇය සොයාගෙන යනවා.
යනකොට වස්නාවැසි බොහෝ ආසේම ප්‍රසෝදුකුත් බොහෝ විය. එහෙමයි ධර්මසේන හාමුදුරුව සඳහන් කරන්නේ. වහින වැස්ස වැඩි වෙන්නේ යම්සේද අන්න ඒ වගේ ඇයගේ ප්‍රසෝදුකත් වැඩි වෙනවා. ඇය දරුවෙක් බිහි කරන්න සූදානම් වෙනවා. අර පැත්තෙන් මහා වර්ෂාවක් හමා එනවා. ඇයට දරුවෙක් බිහි කරන්න සුදුසු තැනක් ඒ අවස්ථාවේ හමුවන්නේ නැහැ. ස්වාමි පුරුෂයා ඇයට දරුවෙක් ප්‍රසූත කරන්න සුදුසු වහලක් සෙවිල්ලක් නිර්මාණය කරන්න කැලේට යනවා දඬුපතු කපාගෙන ඉන්න. ඒ ගිය ගමනේදී ඔහු තුඹසක් මතදී සර්පයෙකුගේ දෂ්ටයට ලක් වෙලා මිය යනවා. පටාචාරාවට ස්වාමියා නිවසක් හදාගෙන එනකම් බලාගෙන ඉන්න බැරුව යනවා. ඇය දරුවා ප්‍රසූත කරනවා. මහා වැස්ස වැඩි වෙන්නේ යම්සේ දේ වගේ ඇගේ ප්‍රසව වේදනාව වැඩි වෙනවා. එහෙමයි ධර්මසේන හාමුදුරු උපමාවකින් දක්වන්නේ. වස්නාවැසි බොහෝ ආසේම ප්‍රසව දුකුත් බොහෝ විය. ඇය දුකසේ දෙවෙනි දරුවා බිහි කරනවා. මහා වැස්සෙන් දරුවෝ දෙදෙනා නොතෙමී රැකගන්න ඇය දෙදන පොළවට ඔබා දෙවැලමිට පොළවට ඔබා ඇය වහලක් වෙනවා දරුවෝ දෙදෙනාට. දරුවෝ දෙදෙනා මහා වැස්සෙන් නොතෙමී ආරක්ෂා කරගන්නවා ඇය. අන්නේ සිදුවීම දුවේ පුතේ නූතන ගීත සාහිත්‍යයටත් වස්තු විෂය වුණා. බලන්න සම්භාව්‍ය චිරන්තන සාහිත්‍යයේ ආභාසය නූතන සාහිත්‍යයට ගන්න. රම්බණ්ඩා සෙනවිරත්න ලියනවා ලස්සන ගීතයක්. දවසක් පැල නැති හීනේ අකාල මා වැහි වැස්සා උකුලේ හංගාගෙනමා ඔබ තෙමුණා අම්මේ. අන්නේ ගීතයට වස්තු විෂය ගන්නේ සද්ධර්ම රත්නාවලියේ මේ පටාචාරා වහන්දෑගේ වස්තුවේ මෙන්න මේ සිදුවීම. බලන්න එතකොට චිරන්තන සාහිත්‍ය නූතන සාහිත්‍යයට ආභාසය ලබා දෙනවා. මේ අවස්ථාවේදී පටාචාරා දරුවන් බිහි කරලා උදෑසන තමන්ගේ ස්වාමියා හොයාගෙන යනකොට ස්වාමියා මිය පරලොව ගිහිල්ලා. ඇයට ඒ ශෝකේ දරා ගන්න බෑ. හැබැයි ඇයට බලාපොරොත්තු දෙකක් තිබෙනවා. තමන් බිහි කරපු දරුවන් දෙදෙනා. ඇය දරුවන් දෙදෙනාත් රැගෙන ඇය පිටත්ව යනවා තමන්ගේ දෙමව්පියන්ගේ නිවහනට බරණැස් නුවරට. ඒ යනකොට අචිරවතී කියන මහා ගංගාව පෙරදිනේ වැහැපු වැස්සෙන් උතුරා පිටාර ගලන මට්ටමට ඇවිල්ලා. ඒ මහා ජලයෙන් ඇගේ ජීවිතය වෙනස් වෙනවා. එක දරුවෙක් ඒ ජලයේ ගසාගෙන යනවා. අනිත් දරුවා කුස්සේ දැහැ ගන්නවා. හැබැයි ඇයට ඒ ශෝකය දරා ගන්න බැරුව යනවා. හැබැයි ඇයට ජීවිතයේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා බරණැස් නුවර තමන්ගේ සිටුමාලිගාව. අම්මයි තාත්තයි සහෝදරයයි. ඇය තව ටිකක් හිත හදාගෙන දෙමව්පියෝ ළඟට යනවා. ඒ යනකොට පෙරදිනේ වැහැපු වැස්සෙන් සිටුමාලිගාව කඩාගෙන වැටිලා ඒ සිටුමාලිගාවට යට වෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන් දෙනාම මිය ගිහිල්ලා. ඒ තුන් දෙනාගේ දේහම් දැවෙනව එකම චිතකයේ ඒක චිත කස්මින් දහි හරේ. මේ ශෝකය අයට දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. පටාචාරාවගේ ජීවිතයට වැහැපු එක වැස්සකින් මුළු ජීවිතය වෙනස් වෙනවා. එකම දවසේ එකම වර්ෂාවෙන් ජීවිතයේ සමීපතමයන් 6 දෙනෙකු ඇයට අහිමි වෙනවා. පිහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක ඇයට දරා ගන්න බැරුව යනවා. එම නිසා ඇය උමතු භාවයටපත් වෙනවා. උමතු භාවයටපත් වූ පටාචාරාවට පිහිටවන්නේ බුදු පියාණන් වහන්සේ. ඒ බුදු පියාණන් වහන්සේගේ පිහිටවීමෙන් පටාචාරාව සිව් පිළිසිඹියාපත් මහරහත් තෙරණියක් බවට පත් වෙනවා. මෙන්න මේ කතාපුවත තුලින් අපේ සාම්ප්‍රදායික දෘෂ්ටිය වෙනස් කරන ධර්මසේන හාමුදුරුවෝ. දැන් දුවේ පුතේ අධ්‍යතන සමාජයේ නම් ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක්ක පැනලා ගියොත් ඒ ගෑල් ළමයා සම්බන්ධව ඇතිවන දෘෂ්ටියක් තියෙනවා. ඇයට අපවාද නගන්න පුළුවන්. දෝෂාරෝපණ නගන්න පුළුවන්. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ පටාචාරාව පිළිබඳව සද්ධර්ම රත්නාවලිය දක්වන්නේ අකුශලයාගේ ආදීනව වශයෙන්. ඒ අකුසලයාගේ ආදීනව වශයෙන් තමයි ඇයට පත්වන්නේ. ඇයට නොවේ දොස් නගන්නේ ධර්මසේන හාමුදුරුවෝ. සිතේ ඇති වුණු රාගාදී සිතුවිලි වලට, ඒ රාගාදී චෛසිකයන්ට, ඒ චෛසික ධර්මයන් නිසා තමයි ඇය ඒ තත්ත්වයටපත් උනේ.
එතකොට මානුෂීය දෘෂ්ටියක් ගොඩනගනවා පටාචාරාව පිළිබඳ. සාම්ප්‍රදායික දෘෂ්ටිය වෙනස් කරනවා ධර්මසේන හාමුදුරුවෝ. සාහිත්‍යයෙන් වෙන්නේ අන්න ඒ වගේ අපි සාම්ප්‍රදායික යම් දෘෂ්ටියක ඉන්නවා නම් ඒ දෘෂ්ටිය සාහිත්‍යයෙන් වෙනස් කරන්න පුළුවන්. ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයක්, පුළුල් ජීවිතාවබෝධයක් සාහිත්‍යයෙන් ලබා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි මේ සිංහල බෞද්ධ සාහිත්‍ය කියන්නේ. එතකොට මේ සිංහල බෞද්ධ සාහිත්‍ය අපේ දුවල පුතාලා ඉගෙන ගැනීම තුලින් ජීවිතයට විශාල ආලෝකයක් අත්පත් කරගන්න පුළුවන්. අපේ දුවල පුතාලා ගොඩක් අය මේ සම්භාව්‍ය සිංහල චිරන්තන සාහිත්‍යයට කැමති නැති බව අපි දන්නවා. මොකද ඒ රසවත්ව ඉගෙන ගන්න අවස්ථාව අඩුයි, විරලයි. අපේ දුවල පුතාලා ගොඩක් අය හිතන්නේ ජාතක පුතේ ජාතක කතාවක් වගේ කතන්දරයක් කියලා. ඔව්, කතන්දරයක් ආශ්‍රයෙන් ජීවිතය පිළිබඳ අවබෝධයක්. එතන අපි මේ සාහිත්‍ය කියවන්න ඕන ඒ කතන්දර කියවන විලාසයට වඩා ඒ යටිපෙළ මතු කර ගනිමින්. සාහිත්‍ය නිර්මාණයක තියෙනවා දුවේ පුතේ වාචාර්ථයක්, ඒත් එක්කම ලාක්ෂාර්ථයක්, ඒත් එක්කම ව්‍යංගාර්ථයක්. වාචාර්ථය කියන්නේ වචනයේ තිබෙන අර්ථය. අපි කියන කෝෂාර්ථය කියලා. ඒ වචනයක තිබෙන අර්ථය සාමාන්‍ය මතු පිට අදහස. හැබැයි ඒ කිඳා බැස්සහම දෙවෙනි මට්ටමේ තියෙන අර්ථය තමයි ලාක්ෂාර්ථය. ඒනොත් අභිභවා ගියපු අර්ථයක් සාහිත්‍යයෙන් මතුවෙන ඒ තමයි ව්‍යංගාර්ථය. එතකොට ව්‍යංගාර්ථපූර්ණ බස් රටාවක් සාහිත්‍ය තුල තියෙන. සාහිත්‍යයක් කියවනවා කියලා කියන්නේ හරියට අපේ පරිකල්පනය පුබුදු වෙන්න ඕන. පරිකල්පනය පුබුදු කරන එකක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. පරිකල්පනය පුබුදු වෙන්නේ නැත්නම් ඒක සාහිත්‍යයක් නෙමෙයි. අපේ ජීවිතේ අපි සාහිත්‍යයක් කියවනකොට දැන් සාහිත්‍ය නිර්මාණයක් කරනකොට අපේ දුවල පුතාලට හොඳ ලේඛකයෝ වෙන්න පුළුවන්. හොඳ නවකතා රචකයෝ වෙන්න පුළුවන්. කෙටි කතා රචකයෝ වෙන්න පුළුවන්. ගේය පද රචකයෝ වෙන්න පුළුවන්. අපි දන්නවා සාහිත්‍යයට නොබෙල් ත්‍යාගය පවා ලෝකෙ හිමි වෙනවා. අපේ දුවල පුතාලට යම් දවසක පුළුවන් නේද? නොබෙල් ත්‍යාගය අපේ රට උදා කරලා දෙන්න. ඒ කියන්නේ හොඳ ලෝක මට්ටමේ, විශ්ව මට්ටමේ සාහිත්‍යයක් ගොඩනැගීම තුලින්. ඒ මට්ටමේ සාහිත්‍ය ගොඩනගන්න නම් මේ අපි සම්භාව්‍ය චිරන්තන සාහිත්‍ය ආభాසය අපිට ලැබෙන්න ඕන. ඒ තුලින් තමයි අපිට හොඳ නිර්මාණ සාහිත්‍යයක් බිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කොහොම වුණත් විශේෂයෙන්ම සාහිත්‍යයක් නිර්මාණය කරන ලේඛකයා තුළ පරිකල්පනයක් තියෙනවා. ඔහු නිර්මාණය කරන නිර්මාණය බිහි කරන්නේ යම් පරිකල්පනයක ඉඳලා. ඒ කියන්නේ ඔහුට ලැබෙන ජීවිත අත්දැකීම ඒ විදිහටම ලියනවා නම් ඒක වාර්තාවක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යම් ගේය පද රචකයෙක් ගීතයක් ලියනකොට ඒකට පදනම් කරගන්නවා යම් කිසි වස්තු විෂයක්, කතා ප්‍රවෘත්තියක්, සිද්ධියක්. දැන් රත්නශ්‍රී විජේසිංහ කියලා ලංකාවේ හිටපු ප්‍රකට ගේය පද රචකයෙක්. එතුමා ලියනවා ගීතයක් සුදු නෙළුමකෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගන. අපි දුවල පුතාලට ඒක අහන්න පුළුවන්. ඒ ගීතයේ වස්තු විෂය වෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහතා තමන්ගේ ගුරු වෘත්තිය තුලදී ඒ මොනරාගල ප්‍රදේශයේ නේද ඔක්කම්පිටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙක් විදිහට උගන්වන කාලේ එතුමා අත්පත් කරගන්නා වූ ජීවිත අත්දැකීමක්. ඒ පාසල් දැරියා මල් නෙලන්න ගිහිල්ලා ඒ ගම් ප්‍රදේශයේ වැවක ගිලී මිය යනවා. ඒක තමයි සිද්ධිය. දැන් ඒක ලියනෝ නම් මේ නිර්මාණයක් විදිහට ඒ විදිහටම ලිව්වොත් ඒක වාර්තාවක්. පුවත්පත් ප්‍රවෘත්තියක් වෙනවා නේද? ඒතකොට හැබැයි ඒක සාහිත්‍ය රසයක් මතුවෙන පරිදි රත්නශ්‍රී විජේසිංහ පරිකල්පනයේ ඒ තවත් උද්දීපනය කරනවා. එය ඔහු සිද්ධ වෙන්න සිද්ධිය ඇත්තටම සිද්ධ වෙන්නේ ඔක්කම්පිටිය. හැබැයි ඔහු එය ගේනවා ජනප්‍රිය ප්‍රදේශයකට. ඒ තමයි මහියංගනයට. මහියංගනයේ තිබෙන අපි කවුරුත් දන්න සොරබොර වැවට. ඒ දෙමටමල් විහාරය ආශ්‍රිත තියෙන වැව ගැන කිව්වනම් ඒ එච්චර ප්‍රකට නෑ. අප්‍රකටයි. ප්‍රකට තැනකට ගෙනල්ලා ඒ සිදුවීම පොදු බවට පත් කරනවා. රත්නශ්‍රී විජේසිංහයන්ට ලැබුණු තමන්ගේ පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරනවා. ඒ පත් කරනකොට ඒ සාහිත්‍ය රසයකින් මතු කරන්න ඔහුට හේතු වෙන්නේ ඔහු තුල තියෙන පරිකල්පන ශක්තිය.
ඒ පරිකල්පන ශක්තිය ලේඛකයාට තියෙනවා වගේම ඒ නිර්මාණයේ රස විඳින සහෘදයාට ඒ වගේම පරිකල්පන ශක්තියක් තියෙනවා. ඒතර දෙදෙනාගේම පරිකල්පනය තුලින් තමයි සාහිත්‍ය නිර්මාණයක රසය මතුවෙන්නේ. ඒ සාහිත්‍යමය රසය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට. එහෙමනම් අපි බලමු සිංහල සාහිත්‍යයේ වස්තු විෂය කොයි ආකාරයකටද ගොඩනැගෙන්නේ කියන එක. සිංහල සාහිත්‍යයේ වස්තු විෂය. බුදුදහම නිසා සිංහලයන්ට බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයත් මූර්ති ශිල්පයත් චිත්‍ර කලාවත් ලැබුණාක් මෙන්ම බෞද්ධ සිංහල සාහිත්‍යයක්ද හිමි විය. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ අපේ දුවල පුතාලා දන්නවා. කොයි කාලෙද? ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. ඒතර බුදුදහම ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. ඒතර මේ බුදුදහම ලැබීමත් එක්ක ගෘහ නිර්මාණ ශිල්පය ලැබෙනවා. ඒක ಭಾರತೀಯ ආభాෂයත් එක්ක. මූර්ති කලාව ලැබෙනවා. චිත්‍ර කලාව ලැබෙනවා. ඒ වගේම තමයි සිංහල සාහිත්‍යය. ඒ බෞද්ධ සිංහල සාහිත්‍යය. ඒත් එක්කම කතෝලික සිංහල සාහිත්‍යකුත් තියෙනවා. ඒක විශේෂයෙන්ම ඇතිවන්නේ සාමාන්‍යයෙන් 18 වන ශතවර්ෂයේ ඉඳලා. ඒතර දුවේ පුතේ බෞද්ධ සිංහල සාහිත්‍යයක් අපිට හිමි වෙනවා. අන්නේ බෞද්ධ සිංහල සාහිත්‍ය වස්තු විෂය වෙන්නේ බුදුදහම. මොකද මිහිඳු හාමුදුරු රැගෙන ආපු ත්‍රිපිටක ධර්මය, පාලි ත්‍රිපිටක ධර්මයත් එහි අටකතා විවරණ තමයි අපේ සාහිත්‍යයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ. ඒ අනුව දුවේ පුතේ අපි සාහිත්‍ය ඉගෙන ගන්නකොට සාහිත්‍ය යුග වර්ගීකරණයක් තියෙනවා නේද? සාහිත්‍ය යුග. දැන් සාමාන්‍යයෙන් සාහිත්‍ය වර්ගීකරණයේදී අපේ රටේ මේ සාහිත්‍ය යුග බෙදීම ප්‍රධාන වශයෙන්ම අපි සිද්ධ කරලා තිබෙන්නේ රාජධානි යුගානුව. රාජධානි යුගානුව තමයි අපි සාමාන්‍ය සාහිත්‍ය යුග වර්ගීකරණය කරලා තිබෙන්නේ. මේ වර්ගීකරණය සාමාන්‍යයෙන් මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා එතුමාගේ සිංහල සාහිත්‍ය වංශය කියන ග්‍රන්ථයේ මේ සාහිත්‍ය යුග බෙදීම දක්වා තිබෙනවා. මේ යුග බෙදීම සාමාන්‍ය සිද්ධ කරලා තියෙන්නේ රාජධානි යුගානුව. ඒ අනුව දුවේ පුතේ අපිට රාජධානි කීපයක් හමු වෙනවා. මොනවද ඒ රාජධානි? අපේ රටේ පැරණිම රාජධානිය අනුරාධපුර රාජධානිය. අනුරාධපුර රාජධානිය. පැරණිම රාජධානිය. ඊළඟට අපිට වැදගත් වෙන රාජධානිය තමයි දෙවන රාජධානිය පොළොන්නරු රාජධානිය. ඊළඟට අපිට වැදගත් වෙනවා අපේ රටේ තුන්වන රාජධානිය දඹදෙණි රාජධානිය. දඹදෙණි රාජධානිය. ඊළඟට අපිට හම්බ වෙන රාජධානි යුග අතර යාපව් රාජධානිය තිබෙනවා. හැබැයි යාපව් රාජධානිය අපි රාජධානි යුගයක් විදිහට හඳුනාගත්තත් සාහිත්‍ය යුගයක් විදිහට හඳුනාගන්නේ නැහැ. හේතුව යාපව් රාජධානිය අවුරුදු 50කට ටිකක් අධික කාලයක් පවතින කෙටි රාජධානි කාලයක්. ඒ කාලේ දේශපාලන වශයෙන් විශාල අස්ථාවරත්වයක් තිබුණු යුගයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. ඒතර මෙන්න මේ කාලය නිසා අපි යාපව් රාජධානිය සලකන්නේ නැහැ. ඒ නිසා ඉන් අනතුරු උදාවන කුරුණෑගල රාජධානිය අපි ඒ සඳහා යොදා ගන්නවා. කුරුණෑගල රාජධානිය. කුරුණෑගල රාජධානිය.
එතකොට යාපව් රාජධානියත් අයත් වන්නේ සාහිත්‍ය යුග අතර ගත්තොත් කුරුණෑගල යුගයටම එය අපි අවතීර්ණ කරනවා. ඉන් අනතුරුව කුරුණෑගලින් පස්සේ උදා වෙන්නේ ගම්පොළ රාජධානි යුගයේ සාහිත්‍ය යුගයක් විදිහට අපි ගන්නවා ගම්පොළ සාහිත්‍ය යුගය. ගම්පොළ රාජධානිය ඉන් අනතුරුව කෝට්ටේ රාජධානිය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය සෙන්කඩගල රාජධානිය, නැත්නම් කන්දේ රාජධානිය, නැත්නම් මහනුවර රාජධානිය. මෙන්න මේ විදිහට රාජධානි අපිට ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය යුග 7ක්. රාජධානි යුග නම් 8ක්, සාහිත්‍ය යුග 7ක් අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අතර මේ පැරණිම රාජධානි දෙක අනුරාධපුරය හා පොළොන්නරුව කියන රාජධානි යුග දෙක. ඒ දෙක අපි හඳුන්වන්නේ විශේෂයෙන්ම අපේ රටේ සම්භාව්‍ය රාජධානි යුග දෙක, දියුණු රාජධානි යුග දෙක. දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර කියන යුග ගත්තොත් මේවා සාමාන්‍ය මහාචාර්ය සීනරත් පරණවිතාන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසයේ හඳුන්වන්නේ පරිහානිකර යුග විදියට. හැබැයි පරිහානිකර යුග කියලා හැඳින්වුවත් සාහිත්‍ය යුග වශයෙන් ගත්තොත් මේ යුගවල විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෝට්ටේ යුගය සිංහල සංදේශ සාහිත්‍යයේ ස්වර්ණම යුගය කියලා අපි හඳුන්වනවා. පද්‍ය සාහිත්‍ය අතින් ගත්තොත් කුරුණෑගල යුගය විශේෂම ගද්‍ය සාහිත්‍යයේ විශේෂ වංශ කතා සාහිත්‍ය ගත්තොත් ඒ අතින් ඉහළ යුගයක් විදිහට ගන්න පුළුවන්. දඹදෙණි යුගය බණ කතා සාහිත්‍යයේ ඊටම වැදගත් යුගයක්, ගද්‍ය විශේෂ යුගයක්. මහනුවර යුගය ගත්තොත් මහනුවර මාතර යුගය කියලා මේ දෙක අපි සම්බන්ධ කරනවා. මාතර මහනුවර යුග කියලා. ඒ යුගය ගත්තොත් විශේෂයෙන්ම විවිධ ශාස්ත්‍රික සාහිත්‍ය නිර්මාණය වන යුගයක්. ඒ රාජධානි මේ වශයෙන් පරිහානිකර තත්ත්වයක් තිබුණත් සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයෙන් යම් කිසි ඉහළ අගයක් අපිට මේ යුගය සම්බන්ධව ගන්න පුළුවන්. ඒ අනුව අනුරාධපුර සාහිත්‍ය යුගය, පොළොන්නරු සාහිත්‍ය යුගය, දඹදෙණි සාහිත්‍ය යුගය, කුරුණෑගල සාහිත්‍ය යුගය, ගම්පොළ සාහිත්‍ය යුගය, කෝට්ටේ සාහිත්‍ය යුගය, මහනුවර සාහිත්‍ය යුගය. මෙන්න මේ විදිහට අපිට සාහිත්‍ය යුග ගණනාවක් අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපි විශේෂයෙන්ම දුවල පුතාලා මතක තබා ගන්න ඕන කාරණයක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ සාහිත්‍ය යුග වලින් අනුරාධපුර සාහිත්‍ය යුගයේ තමයි දුවේ පුතේ පැරණිතම සාහිත්‍ය යුගය වෙන්නේ. පැරණිතම සාහිත්‍ය යුගය. මේ රාජධානියත් දුවේ පුතේ අවුරුදු 1450කට අධික කාලයක් මේ රාජධානිය. 1450. අනිකුත් රාජධානි කෙටි දැන් පොළොන්නරු යුගය 250ක් විතර. ඒතර අනිත් ඒවා ඊට වඩා ඉතාම කෙටි කාලයක් පවතින රාජධානි යුග. ඒ අතරින් ගත්තොත් වැඩිම රාජ්‍ය කාලයක්, වැඩිම රජවරු පිරිසක් රාජ්‍ය පාලනය කරන යුගය තමයි අනුරාධපුර රාජධානි යුගය කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක අපි විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒ වගේම දුවේ පුතේ පොළොන්නරු යුගය විශේෂයෙන්ම අපේ සාහිත්‍යයේ ඊටාම වැදගත් යුගයක් බවට පත් වෙනවා. මෙන්න මේ යුග 7 මතක තබා ගන්න. මොකද සාහිත්‍ය දැන් අපි ඉගෙන ගන්නේ චිරන්තන සාහිත්‍ය. චිරන්තන කියලා කියන්නේ ඔබට නිර්දිෂ්ට වෙලා තිබෙන ග්‍රන්ථ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර විශේෂයෙන්ම ඔබට නිර්දිෂ්ට වෙලා තියෙනවා කුරුණෑගල යුගයේ ජාතක පොත, ඒ වගේම දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය, ඒ වගේම දඹදෙණි යුගයේම ලියුණු පූජාවලිය, ඒ වගේම කෝට්ටේ යුගයේ බුදුගුණ අලංකාරය හා තුන්සරණ. එතකොට මෙන්න මේ නිර්මාණ ඔබට සියල්ලම ලැබිලා තියෙන්නේ චිරන්තන සිංහල සාහිත්‍යයේ. එතකොට චිරන්තන සිංහල සාහිත්‍යයේ බුදුදහම විශේෂයෙන්ම අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි එතනින් කියවෙන්නේ නැහැ මේ චිරන්තන සිංහල සාහිත්‍යයට විතරයි බුදුදහම වස්තු විෂය උනේ කියලා නෑ. නූතන සාහිත්‍යයටත් බුදුදහම වස්තු විෂය වෙලා තිබෙනවා. ඒ අපිට නූතන ගීත සාහිත්‍යයෙන් අඳුර ගන්න පුළුවන්. නූතන සිනමාව තුලින් අඳුර ගන්න පුළුවන්. සිනමාවත් එක්තරා විදියට
නේද? ඒකත් කලාවක්. සිනමා කලාව. ඒක කලාවට එහි තිරපිටපත සාහිත්‍ය නිර්මාණයක්. මේ තිරපිටපත. එතකොට විවිධ ශේෂ්ත්‍ර වලින් ඒ බලපාලා තිබෙනවා. ඒ ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ යුග අපේ දුවල පුතාලා අධ්‍යයනය කරන්න ඕන වෙනවා. එතකොට සාහිත්‍ය යුග. සාහිත්‍ය යුග පිළිබඳ අවබෝධයක් අපේ දරුවන්ට ලැබෙන්න ඇති. ඊළඟට අපි බලමු සිංහල සාහිත්‍ය ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. සිංහල සාහිත්‍ය කොයි ආකාරයටද ආරම්භ වෙන්නේ? සිංහල සාහිත්‍ය ආරම්භ වෙන්නේ අර පෙර සඳහන් කරා වගේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා. කොයි කාලෙද? ක්‍රිස්තු පූර්ව 3 වන සියවස. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස. එතන තමයි සිංහල සාහිත්‍ය ආරම්භක තැන. එතකොට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ආරම්භ වෙන සිංහල සාහිත්‍ය මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන එන ත්‍රිපිටක ධර්මයක් ඒත් එක්කම අපේ විශ්වාසයක් තියෙනවා අපේ ථේරවාද සම්ප්‍රදායේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ ත්‍රිපිටකේ හෙලිපෙහෙලි කරන අටකථා සම්ප්‍රදාය ලංකාවට රැගෙන ආපු බව. ඒ විශේෂයෙන්ම දම්පියාටුවා ගැටපදේ වගේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථවලත් ඒත් එක්කම අපේ වෙනත් පාලි මූලාශ්‍රවලත් ඒ පිළිබඳව දක්වා තිබෙනවා. ඒ අනුව අපි දන්නවා ප්‍රථම සංගායනාවේදී ධර්මයේ සංගායනා කරන ධම්මංච විනයංච සංගායෙය්‍යාම කියන තැනදී මේ ධර්මය හා විනය සංගායනාවත් එක්ක මහතෙරවරු වෙනම අටකථා සම්ප්‍රදාය ආරක්ෂා කරා කියලා අපි පිළිගන්න පුරාණ මතයක්. ඒ මතය අනුව මිහිඳු මහරහතන් වහන්සේ දුවේ පුතේ ත්‍රිපිටක බුද්ධ වචනයත් ඒ එලිපෙහෙලි කරන අටකථා සම්ප්‍රදායත් ලංකාවට රැගෙන තමයි වඩින්නේ. ඒතර අපිට හම්බ වෙන පැරණිතම සාහිත්‍ය සම්ප්‍රදාය විදිහට අපි හඳුනගන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රැගෙන ආපු පාලි අටකථා සම්ප්‍රදාය අපේ රටේ ජනතාවට තේරුම් ගත හැකි පරිදි විශේෂයෙන්ම හෙළ බසට නගන. හෙළ බසට නගන. මගධ බසින් වැටෙමින්නා බුදු කැලි අටුවා. ඒ බුද්ධ භාෂිත අටකතාව මාගධී භාෂාවෙන් තිබුණේ පාලියෙන් එය හෙළ බසින් තබන. ඒ හෙළ බසින් තැබීමත් එක්ක ඇතිවන අටකතා වලට අපි කියනවා හෙළටුවා කියලා. මොනවා කියලාද කියන්නේ? හෙළටුවා. හෙළටුවා. හෙළටුවා කියලා කියන්නේ හෙළ අටකතා. හෙළ කියන්නේ සිංහල අටුවා. සිංහල අටුවා. ඒතර මේ සිංහල අටුවා ප්‍රධාන වශයෙන් 3ක් තිබුණු බව අපි හඳුනා ගන්න. එතන මහා අට කතා, පච්චරි අට කතා, කුරුන්දි අට කතා. කුරුන්දි අට කතා. එතකොට මහා අට කතා, පච්චරි අට කතා, කුරුන්දි අට කතා. අන්දක අට කතා, නික්කේප අට කතා ඔහොම තිබිලා තියෙනවා. ප්‍රධාන අට කතා 3ක්. මේ හෙළටුවා 3. මේ හතරින් මහා අට කතාව 3 පිටකය. ඒ කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධම්ම පිටකය කියන මේ 3 පිටකයම එලිපෙහෙලි කරන්න ලියවුණු අට කතාව තමයි මහා අට කතා. මහා අටුවාව. එතකොට මහා අටුවාව ප්‍රධාන වශයෙන් වැදගත් වුණා. මහා අට කතාව. පච්චරි අට කතා කියන්නේ පසුරු අටුවාව කියලා අපි මේකට කියනවා. මේ පහුරක ඉඳලා ලියපු අටුවාවක් විදිහට හඳුන්වනවා. කුරුන්දි අට කතාව කුරුන්දි වැලි විහාරේ ඉඳලා ලියපු අටුවාව කියන නිසා. එතන මේ අටුවා සම්ප්‍රදාය අපේ සිංහල සාහිත්‍යයේ පැරණිම එක තමයි හෙළටුවා. මෙන්න මේ තිබෙන හෙළටුවා සම්ප්‍රදාය. හැබැයි දුවේ පුතේ අද අපිට මේවා විද්‍යමාන වෙන්නේ නැහැ. අපිට අද S2 දකින්න මේ පොතපත ලැබෙන්නේ නැහැ. මේවා අවිද්‍යමාන සාහිත්‍යයට වැටෙන්නේ. ඒ කියන්නේ S2 අපිට මේ පොතපත අද හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒවා අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් නිසා ඒවා පරිහානියට යනවා.
සාමාන්‍ය මේ අටුවා පොතපතෙහි ලියන්නේ ක්‍රිස්තු වර්ෂ පළවන සියවසේ විතර වලගම්බා රජුරුවන්ගේ කාලේ මාතලේ අලු විහාරයේදී පැවති ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයේදී ඒ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාවේදී මේ ත්‍රිපිටකයත් එක්ක අට කතක් පොත්පත්වල ලිව්වා. එතකොට ඒ ලිවීමත් එක්ක මේවා කාලයක් පැවතුණා. මේ අටුවා ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ලංකාවට වැඩම කරන බුද්ධඝෝෂ අටුවාචාරීන් වහන්සේ දුවේ පුතේ මේවා පාලි භාෂාව. ඒ කියන්නේ ඉන්දියාව බුරුම ආදී මේ වෙනකොට තේරවාද බුදුදහම් ව්‍යාප්ත රටවල් වලට පොදු පරිහරණයට පහසු වන පරිදි මේ අට කතා පාලි භාෂාවට පරිවර්තනය කරනවා. එතකොට ඒ සඳහා මේ පාලි අටුවා ගණනාවක් තිබෙනවා. සමන්ත පාසාදිකා විනය අටුවාව, සුමංගල විනය විලාසිනී දීඝනිකාය අටුවාව, ඒත් එක මනෝරත පූරණී, පපංච සූදනී, සම්මෝහ විනෝදනී, අත්තසාලිනී අභිධර්ම පිටක අටුවාව ආදී අභිධර්ම මේ අටුවා ග්‍රන්ථ අපිට ගණනාවක් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දුවේ පුතේ මේ අට කතා සම්ප්‍රදාය තමයි අපිට හෙළටුවා සම්ප්‍රදාය තමයි අපේ සිංහල සාහිත්‍යයේ අපිට අදට දකින්න ලැබෙන පැරණිතම විද්‍යමාන නොවන අවිද්‍යමාන සාහිත්‍ය විදියට අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙන. ඒවා හෙළටුවා සාහිත්‍ය. ඒත් එක්කම දුවේ පුතේ අපිට ඊළඟට හමු වෙනවා සිංහල අටුවා සාහිත්‍යයෙන් අනතුරුව අපිට හමුවන්නේ මේ කළු ගල් වල ලියපුවා. ඒවට කියන්නේ ශිලාලේඛන, සෙල් ලිපි. ඒවා ලියන්න ආරම්භ වෙන්නේ මහින්දාගමනයත් එක්ක. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා. ඒ සෙල් ලිපි වල ලිවීමේ සම්ප්‍රදාය අපිට විශේෂයෙන්ම ලැබෙන්නේ ಭಾರತයේ ආభాෂයත් එක්ක. ಭಾರතයේ අශෝක අධිරාජ්‍ය ලියපු ලිපි තියෙනවා. ඒකට අපි කියනවා අශෝක ලිපි. අශෝක ධර්ම ලිපි. ඒතර මේ අශෝක ධර්ම ලිපි ලිවීමේ සම්ප්‍රදාය ಭಾರතයේ තුල තිබුණා. එතකොට අන්නේ සම්ප්‍රදාය අනුව අපේ රටේ සෙල් ලිපි ලිවීම ඇති වෙනවා. ඒ සෙල් ලිපි ලිවීමේදී ප්‍රධාන වශයෙන් අපි අක්ෂර විදිහට පාවිච්චි කරන්නේ දුවේ පුතේ බ්‍රාහ්මී අක්ෂර. බ්‍රාහ්මී අක්ෂර. ගොඩක් අය මේක බ්‍රාහ්මීය කියන එක වැරදි. නිවැරදි විවහාරය බ්‍රාහ්මී. බ්‍රාහ්මී. බ්‍රාහ්මී අක්ෂර. මේ බ්‍රාහ්මී අක්ෂර භාවිතයෙන් අපි සෙල් ලිපි ලියනවා අපේ රටේ. ඒ ලියන ලිපි ප්‍රධාන වශයෙන් කොටස් 4ක් අඳුර ගන්න පුළුවන්. කාණ්ඩ 4ක්. විශේෂයෙන්ම පළවෙනිම එක තමයි ලෙන් ලිපි. ඊළඟට ගිරි ලිපි. ඊළඟට පුවරු ලිපි. ඊළඟට ටැම් ලිපි. තව වර්ගයක් තිබෙනවා ආසන ලිපි. ඔය විදිහට ලිපි වර්ග කීපයක්. ප්‍රධාන වශයෙන් 4යි. ලෙන් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි. මේ සෙල් ලිපි ලියපු ආකාර. සෙල් ලිපි ලිවීම ආරම්භ වෙන්නේ අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් එක්ක දුවේ පුතේ අපේ රටේ භික්ෂු ශාසනය වේගෙන් ව්‍යාප්ත වෙනවා. භික්ෂුණී ශාසනයත් ආරම්භ වෙනෝනේ. එතකොට මේ භික්ෂු ශාසනීය වේගයෙන් ව්‍යාප්ත වීමත් එක්ක ඒ ප්‍රදේශ වලින් පැවිදි වෙන මහා සංඝ රත්නයට වැඩ ඉන්න ඒ ප්‍රදේශවල ලෙන් පිළිසකර කරලා පූජා කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ දරුවෝ වන්දනා ගමන් හිම ගියාම දැකලා ඇති ඒ පුරාණ පන්සල් වල ලෙන් විහාර තියෙනවා. ඒ ලෙන් විහාර දැන් අද තියෙන කළු ගල් ගුහානේ නේද? ඒ විදිහට නෙමෙයි තිබුණේ. ඒවා ලස්සනට පිළිසකර කරලා ඒවා බිත්ති බැඳලා ජනෙලුළු වව් තියලා අර අපි දඹුලු ලෙන් විහාර වගේ ඒ වැඩ ඉන්න පුළුවන් විදිහට අලංකාරවත්ව නිර්මාණය කරලා තිබුණා. ඒතර මේ ලෙනේ කටාරමට පහලින් කොටසේ ලියනවා ලිපියක්. මේ ලෙන කවුද පූජා කරේ? ඒ ලෙන පූජා කරපුවා නම. නැත්තම් එයාගේ දෙමව්පියන්ගේ නම. මේ විශේෂයෙන් මේ ලෙන් පූජා කරලා තිනවා පරුමකවරු. අපිට හම් වෙනවා පරුමක කියලා වචනය.
මේ පරුමක කියන සිංහල ප්‍රාකෘත වචනේ හැදෙන්නේ සංස්කෘත ප්‍රමුඛ කියන වචනේ. ප්‍රධානිය කියන අදහස මේකේ තියෙන්නේ. ප්‍රමුඛ කියන එක තමයි පරුමක වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගමික ගම් ප්‍රධානිය ගහපති කියන වචනේ අපිට හම්බ වෙනවා. ගහපතිවරු මේ ලෙන් හිදි කරලා තිනවා. ගහපති කියන එක හැදෙන්නේ දුවේ පුතේ ගෘහපති කියන සංස්කෘත රූපේ තමයි ගහපති වෙන්නේ. එතකොට දුවේ පුතේ මේ ලියපු මුල්ම කාලේ ලියපු සෙල් ලිපි ලෙන් ලිපි විදිහට අපි හඳුනන පැරණිම ලිපි ලෙන් ලිපි. ලෙන් වල ලියපුවා තමයි ඒ හම්බෙන්නේ. ඒවා ලිව්වේ මොනවයිද? කළුගල් වල. ඒතර මේ මාධ්‍ය උනේ කළුගල්. කළුගල් මාධ්‍ය කරන් තමයි මේ ලිපි ලිය වෙලා තියෙන්නේ. ඒතර මේ කළුගල් මාධ්‍ය කරගෙන ලියවුණු මේ ලිපි ඒ කළුගලේ ස්වභාවය අනුව ආකාර හතර වෙන්නේ. දැන් ලෙනක ලියපුවා ලෙන් ලිපි. ගිරි කියලා කියන්නේ පර්වතයක ලියපු ලිපි. පර්වත ලිපි කියලාත් කියනවා ඒක. පෝරු ලිපි කියලා කළුගල් පෝරුවක්. ටැම් ලිපි කියන්නේ කළුගල් ටැඹක්. කණුවක් කියන අදහස. මෙන්න මේ විදියට. පැරණිම අපිට ලෙන් ලිපි හම්බ වෙනවා විශේෂයෙන්ම මිහින්තලා ලෙන් ලිපි. මිහින්තලේ අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ පොසොන් පෝය දවසේ. ඊළඟට ඉදුවා වෙන පෝය තමයි ඇසල පෝය. ඇසල පෝයට වස් සිටින්න ඉදි කළා දෙනවා ලෙන් විහාර. අටසැට ලෙන් කියලා අපි කියනවා මිහින්තලේ. ඒ අටසැට ලෙන් වලත් මේ ලිපි තියෙනවා මිහින්තලා ලෙන් ලිපි. ඊළඟට වෙස්සගිරි ලෙන් ලිපි. මෙන්න විදිහ ලෙන් ලිපි ගණනාවක් තිබෙනවා. රිටිගල ලෙන් ලිපි තියෙනවා. ඒ ලෙන් ලිපි විශාල වශයෙන් අපිට හොයාගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් දකුණු පළාතේ නේද? මාගම රාජධානියෙත් මේවා අඳුර ගන්න පුළුවන්. සිතුල්පව් එහෙම ලෙන් ලිපි විශාල වශයෙන් අපිට හමු වෙනවා. ඊළඟට හම්බෙන්නේ ගිරි ලිපි. ගිරි කියලා කියන්නේ පර්වතයන් මුදුනේ ලියපු ලිපි. විශේෂයෙන්ම හතරවෙනි සියවසේ විතර අපිට අයත් වන තෝනිගල ගිරි ලිපිය. තෝනිගල ලිපිය හරි වැදගත්. පිටදහස, මදහස, අකලහස කියලා කන්න තුනක් වගා කරව බව සඳහන් වෙන ලිපියක්. ඉතා වැදගත් ගිරි ලිපිය. ඊළඟට වේවැල් කැටිය ගිරි ලිපිය. නේද ආදී වශයෙන්. ඊළඟට පෝරු ලිපි. පෝරු ලිපිය අතර අපිට වැදගත් වෙන පෝරු ලිපියක් තමයි මිහින්තලා පෝරු ලිපිය. මිහින්තලා පෝරු ලිපිය. හරි ප්‍රකට පෝරු ලිපියක්. ටැම් ලිපිය අතර හරි වැදගත් වෙන ටැම් ලිපියක් තමයි බදුළු ටැම් ලිපිය. හෝපිටිගමු ටැම් ලිපිය කියලාත් මේකට අපි කියනවා. වෙළඳපොළ පාලනය වෙන ආකාරය පිළිබඳ නීති රීති. ඇතුළත් ලිපියක් තමයි බදුළු ටැම් ලිපිය. නේද? එතකොට මෙන්න මේ වගේ ලිපි වර්ග ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. සිංහල සාහිත්‍යයේ ආරම්භක අවස්ථාව අපිට විද්‍යමාන වෙන තැනක් තමයි, ඒ කියන්නේ ඇහෙන් බලා ගන්න පුළුවන් වෙන තැනක් තමයි සෙල් ලිපි සාහිත්‍ය. මේවයි ගොඩක් දුරට දුවේ පුතේ තියෙන්නේ යම් යම් ප්‍රාදේශීය පාලකයෝ ඒ ප්‍රදේශවල ලෙන් පූජා කිරීම යම් යම් ප්‍රධාන ඒත් එක්කම යම සංඝ සතුකොට පූජා කරනකොට ඒ වරදාන පිළිබඳ ඉතින් රාජ්‍ය නීති වේවැල් කැටිය ලිපිය වගේ ඒවා නේද? නීති ක්‍රම පිළිබඳ තොරතුරු වෙළඳ පොලකට අදාළ නීති මෙන්න මේ වගේ ලියවිලි තමයි තියෙන්නේ. අපිට කිරින්දෙන් හිම පද්‍යමය සෙල් ලිපි හමු වුණත් ඒවා සාහිත්‍යමය වශයෙන් ඊතරම් වැදගත් වන ලිපි නොවේ. අපිට සාහිත්‍ය වශයෙන් වැදගත් වෙන තැනක් අපිට හම්බ වෙනවා. අපි ඉදිරියේ සාකච්ඡා කරනවා මේ පිළිබඳව. ඒතර අපිට හම්බ වෙන ඊළඟම තැන තමයි මේ ලෙන් ලිපි, ගිරි ලිපි, පෝරු ලිපි, ටැම් ලිපි කියන මෙන්න මේ සෙල් ලිපි සාහිත්‍ය. ඒ අපි හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒ සෙල් ලිපි වල මුල් කාලයේ ලියපු අක්ෂර ස්වරූපයට අපි කියනවා බ්‍රාහ්මී අක්ෂර. එය තමයි පස්සේ කාලේ සිංහල අකුරු බවට පත් වෙන්නේ. සෙල් ලිපි ප්‍රධාන වශයෙන් අපිට කාණ්ඩ දෙකක් හඳුනා ගන්න පුළුවන් බව මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල දක්වලා තිබෙනවා. එතුමා දක්වලා තිබෙන ආකාරයට පැරණිම සෙල් ලිපි කාණ්ඩයේ විදිහට අපි හඳුනා ගන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස වගේ දක්වා කාල පරිච්ඡේදයේ ලියවිච්ච පළවෙනි කාණ්ඩයට අයත් වේ. ක්‍රිස්තු වර්ෂ 8 ඉඳලා අද කියන්නේ සාමාන්‍ය මහනුවර යුගයේ දක්වා වගේ කාලය දෙවන යුගයට අයත් වෙනවා. එතකොට පැරණිම යුගය ක්‍රිස්තු පූර්ව 3 ක්‍රිස්තු වර්ෂ 8. එතකොට මේ කාලයේ සෙල් ලිපි ලියවිච්ච භාෂා විවහාරයට අපි කියන්නේ
විශේෂයෙන් මේක අපි දුවල පුතාලා මතක තබා ගන්න ඕනේ. ඒට අපි කියන්නේ සිංහල ප්‍රාකෘතය. ඒ භාෂා විභාගය කියන්නේ සිංහල ප්‍රාකෘතය. සිංහල ප්‍රාකෘතය. ඒ සිංහලයේ මූලික ස්වරූපය. සිංහල ප්‍රාකෘතය. ඒ සිංහල භාෂාව අද තියෙන විවහාරයට ගොඩනැගෙමින් හැදෙන්නේ ක්‍රිස්තු වර්ෂ 8 ඉඳලා වගේ ලියවිලා තියෙන සෙල් ලිපි වල. ඒතර සිංහල ප්‍රාකෘතය තමයි මුල් යුගයේ තිබුණු භාෂා විවහාරය. එය සිංහලයත් එක්ක ටිකක් සමානයි. වෙනස්කමුත් තිබෙනවා. ඒතර මේ සෙල් ලිපි කාණ්ඩ අපිට ගණනාවක් අඳුන ගන්න පුළුවන් වෙනවා. පැරණිම සාහිත්‍ය සෙල් ලිපි සාහිත්‍ය. ඒවා ශිලා ලේඛන සාහිත්‍ය. ඒතර ඒක ඊටාම වැදගත් සාහිත්‍ය කොටසක්. ඒත් එක්කම ඊළඟට අපිට හමු වන්නේ සීගිරි ගීය. සීගිරි ගී. සීගිරි. සීගිරි අපේ දුවල පුතාලා දන්නවනේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ විතර තමයි සීගිරි ඉදි වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. සීගිරි කාශ්‍යප නේද? පළවන කාශ්‍යප රජුරු. ඒතර සීගිරි කාශ්‍යප රජුරුව ආලක මන්දාවක් වගේ රාජධානියක් ගොඩනගනවා. ඒ අනුරාධපුර නගරයට ටිකක් පරිබාහිරව එතුමා ඒක සුඛනිකේතනයක් විදිහට. සුඛනිකේතනයක් කියලා කියන්නේ සුභෝගී භෝගී ජීවිතයක් ගෙවන්න පුළුවන් නේද? ඊටාම අලංකාර පර්වතයක් මත බලකොටුවක් විදිහට තමයි මේ සීගිරිය ගොඩනගන්නේ. ඒ සීගිරි පර්වත ප්‍රාන්තය ඊටාම අලංකාරවත් ජල තාක්ෂණයකින් උද්‍යානකරණයකින් ගොඩනගනවා. ඒතර මේ සීගිරියේ තියෙන දුවේ පුතේ චිත්‍ර. සීගිරි චිත්‍ර. මේ චිත්‍ර සීගිරි අප්සරාවන්. සීගිරි ලියන්. මේ සීගිරි අප්සරාවන්ගේ චිත්‍ර මුල් කාලේ සීගිරි චිත්‍ර 500ක් පමණ තිබූ බවට අපට සීගිරි ගී වලින්ම ඔප්පු වෙනවා. අද නම් සීගිරි චිත්‍ර 20ක් වගේ ප්‍රමාණයක් තමයි ආරක්ෂා වෙලා තිබෙන්නේ. මේ සීගිරි චිත්‍ර ඇඳලා තියෙන්නේ උඩුකය නිර්වත් කාන්තා රූප. මේ සීගිරි ලලනාව. එතකොට මේ රූප ස්වභාවයෙන් අගතැන්පත් මේ චිත්‍ර සඳහා ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා අපි දන්න අජන්තා චිත්‍ර ಭಾರತೀය. ඒ ආభాසයෙන් තමයි මේ චිත්‍ර කලාව ප්‍රධාන වශයෙන් ගොඩනැගිලා තිබෙන්නේ. එතකොට මේ සීගිරි චිත්‍රවල මේ සීගිරි අප්සරාවන්ගේ සුන්දරත්වය, සීගිරි පර්වතයේ සුන්දරත්වය තමයි මේ සීගිරි ගී වලට වස්තු විෂය වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්. ඒ ලෞකික විෂයකයි. ආධ්‍යාත්මික පැත්තට වඩා මේ සීගිරි ගී වලට ප්‍රධාන වශයෙන් ලෞකික විෂයක ගී. මේ සීගිරිය ගී ලියන්නේ සාමාන්‍ය මිනිස්සු. විශේෂයෙන් කවියෝ නෙමෙයි. ඒගොල්ලෝ කවියෝ තමයි. ඒ කියන්නේ නම ගියපු කවියෝ නෙමෙයි. ප්‍රකට කවියෝ නෙමෙයි. සාමාන්‍ය ජනතාව. ඒක අපිට පේනවා සීගිරි ගී ලියපු අය තමන්ගේ නම ඒ සීගිරි ගීයේ ලියනවා. තමන් ආපු ප්‍රදේශයේ සමහර අය ලියලා තියෙනවා. ඒතකොට ඒකෙන් පේනවා මේ ගී ලියපු අය කවුද? මොන වගේ අයද? ඒ අයගේ කාර්යභාරය මොන වගේ එකක් වුණාද කියන එක පිළිබඳව අපිට ඒවයින් තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ සීගිරි ගී ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසෙන් පස්සේ. හේතුව සීගිරි කාශ්‍යප රජුගේ අභාවයෙන් පස්සේ සීගිරිය රාජධානි නැවත අනුරාධපුරයට යනවා. ඒක සීගිරිය බලකොටුවක් විදිහට ජනතාව නිතර ඇවිල්ලා බලන තැනක් බවට පත් වෙනවා. ඒ එන සාමාන්‍ය ජනතාව රුහුණෙන් ඇවිල්ලා තියෙනවා. විවිධ ප්‍රදේශ වලින් ඇවිල්ලා තියෙනවා. ඒ ආපු අය අතර ගැමියෝ, ගෝවියෝ, දීවරයෝ, භික්ෂුන් වහන්සේලා, රාජකුමාරයෝ, ගෘහපති, ප්‍රාදේශීය පාලකීන් ආදී විදිහට විවිධ සමාජ ස්තරයන් නියෝජනය කරන අය මේ සීගිරිය බලන්න ඇවිල්ලා තියෙනවා. ඒ ආපු අය මේ සීගිරි පර්වතයේ සුන්දරත්වයත් විශේෂයෙන්ම සීගිරිය ඇඳලා තියෙන සීගිරි අප්සරාවක්, සීගිරි ලලනාවක්, මේ සීගිරි චිත්‍රවල ඒ සීගිරි චිත්‍රවල තිබුණු සජීවී භව, ඒ සීගිරි ලලනාවන්ගේ සජීවී භව පදනම් කරගෙන ඒ කවි ලියන සීගිරි ගී ලියන ඒවා ලියලා තියෙන ගී විරිතෙන්. ගී විරිත. විරිත අතර එකක් තමයි ගී විරිත. ඒතර මේ ගී විරිතෙන් ලියපු සීගිරි ගී බොහෝ විට එක් කවියෙක් එකක් නැත්තම් ගී දෙකක් ලියලා තියෙනවා. ලියලා තියෙන කැටපත් පවුර. සීගිරි කැටපත් පවුර.
එතකොට මේ කැටපත් පවුරේ ලියපු මේ සීගිරි ගී ලියපු කවියින් තමන්ගේ නිසර්ගයෙන්ම තමන්ගේ හදවතෙහි ආපු හැඟීම කවියට නගනවා. විශේෂයෙන් මේ සීගිරි ලලනාවන්ගේ සුන්දරත්වය. ඔය කොමුඩ් අමට් ලෙඩ්ලි නැසී වගේ තැන්වල ඒ ගොවියෙක් ලියු බව පේනවා. නේද? තියඹරා පිළිබඳව දැකපු හේනක් වගා කරපු හේනේ ගොවියෙක්. කොමුඩ් අමට් ලෙඩ්ලි නැසී. කොමුඩ් කියන්නේ තියඹරා. ඒතකොට තියඹරාවල ස්වරූපේ සීගිරි ලලනාවන්ට උපමා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා නේද? ඒ කාව්‍යක අලංකාර තියෙන. ඒ අලංකාර භාවිතය සීගිරි ගියේ තියෙන. ඒත් එක්කම විශේෂයෙන්ම සීගිරි ගී ලියපු අයට ඉන්දියාවේ මේඝදූතය වගේ ಭಾರತೀಯ සාහිත්‍ය ආభాෂයක් තිබිච්චයි ඉඳ බව පේනවා. ඒකක ගීයක් තිබෙනවා නේද? ඒ ගීයේ තිබෙන්නේ මේ සීගිරිය බලන්න ආපු රසිකයෙක් ඒ සීගිරි අප්සරාවන්ට වශී වෙනවා. වශී වෙලා එය දිහා බලාගෙන ඉන්නකොට ඔහුට මතක් වෙනවා ඔහු විවාහකයි තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ. ඒ මතක් වුණාම ඔහු පණිවිඩය කියනවා ඒ අහස බලලා වැහි බලාකුලකට. ඔබ ගිහිල්ලා කියන්න මගේ බිරිඳට මේ අය දැක්කා කියලා මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි කවිය අදහස. ඒතර බලන්නේ සංයමය තිබුණ ගැමියා තුල. ඒකට වස්තු විෂය ගන්නේ අපේ මේඝදූතේ. මේඝදූතය කියලා කියන්නේ කාලිදාසගේ සංස්කෘත සාහිත්‍යයේ අග්‍රඵලයක්. මේ මේඝදූතයට වස්තු විෂය වෙන්නේ මේඝය කියන්නේ වැහි වලාකුළනේ. දූතය කියන්නේ ඒ ගෙන යන්න හාරකය නේද? එතකොට මේඝය වැහි වලාකුළකින් පණිවිඩයක් ගෙනියන. අපි දන්නවා මේඝදූතේ ප්‍රධාන වශයෙන් යක්ෂයෙක්. ඒ යක්ෂයා අලුත විවාහ වුණ යක්ෂයෙක්. ඔහු කුවේරගේ නේද? යක්ෂයන්ගේ ප්‍රධානියා. ඔහුගේ ආලක මන්දාව මේ ප්‍රදේශ උයන බාරව හිටපු කෙනෙක්. ඒ උයන ආරක්ෂා කරන එකට ඔහුගේ කාර්යභාරය වුණා. ඔහු රැකියාවට ගිහිල්ලා ඉන්නකොට අලුත විවාහ වුණ නිසා ඔහුට ඒ නෙළුම් විලේ නෙළුම් මල් දකින්නකොට මතක් වන්නේ ගෙදර බිරිඳ. එයා ලස්සන ඇති. ඒ නෙළුම් මල් දකින්නකොට මතක් වන්නේ බිරිඳ. ඇයට බිරිඳ පිළිබඳව අදහස ඇවිල්ලා ඇය ගැන හිතමින් ඉන්නකොට නෙළුම් විල ඇවිල්ලා නේද? ඒ සත්තුරංචුවක් ඇවිල්ලා ඒක විනාශ කළා දාලා යනවා. මේ කුවේරගේ උයන හරියට බලාගත්තු නැති නිසා මේ යක්ෂයව සිර කරනවා එලිමහන් කඳවුරක. එලිමහන් සිර කඳුරක. ඒතකොට එලිමහන් සිර කඳුරක සිර කරලා තියෙනකොට දැන් බිරිඳ ඔහු වෙනකම් බලාගෙන ඉන්න. ඔහුට යන්න විදියක් නැහැ. ඒ හිර දඬුවම ලක් වෙලා. ඔහු ඒ පණවිඩේ යවනවා බිරිඳට. කාහරහද ඔහු දකින්න අහසේ වැහි වලාකුළු. ඒ වැහි වලාකුළට කියනවා ඔබ යන්න මගේ බිරිඳ ඇති මෙන්න මේ විදිහේ ලක්ෂණ. ඇය මූර්ඡනා විස්මරන්ති නේද? කිරිටු ඒ වීණාවේ තත් ඇය හඬවනවා. ඒ හඬවනවා ඔහු පිළිබඳව ගීයක් සියතින්ම ඇය ලියලා ඒට තනුව දමමින් ඉන්නකොට ඇගේ කඳුළු බිඳු වැදිලා වෙනේ තත් හැඬ වෙනවා. වීණාවේ තත් හැඬ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ඊටාම රමණීය කව ඒ ආభాසයේ සීගිරි ගියට බලපාන. සීගිරි ගී ලියපු ජනතාව ඊටාම ප්‍රබුද්ධ ජනතාව. ඒතර සිංහල සාහිත්‍යයේ වැදගත්ම අවස්ථාවක් අපිට සීගිරි ගීය තුලින් අනාවරණය කරගන්න පුළුවන්. සීගිරි ගීය කියන්නේ ඒතර විශේෂ තැනක්. සීගිරි ගීය. ඒතර සීගිරි ගී යුගය කියන්නේ අපේ සිංහල සාහිත්‍යයේ ඊටාම වටිනා වැදගත් අවස්ථාවක් කියලා අපේ දුවල පුතාලා මතක තබා ගන්න ඕන. එහි බුදුදහම ඍජුව වස්තු විෂය නොවුනත් ඒ ආభాසයේ තිබුණු බවට අපිට යම් තැන් වලින් පේනවා. මේ සීගිරි ගී කියවන එක ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාර්යයක් විදියට සිද්ධ කරන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා. එතුමා මේ සීගිරි ගී කියවලා ඒ විශාල වෙළුම් දෙකකින් යුත් ග්‍රන්ථයක් ඉංග්‍රීසි භාෂාවෙන් සීගිරි ග්‍රැෆිටි කියලා එය ප්‍රකාශයට පත් කරන ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ඉංගලන්තයේ මුද්‍රණයක් විදියට ඉංගලන්තයේ තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. ලෝකයේම වටිනා සාහිත්‍ය නිර්මාණයක් මේ අපිට මේ අභිලේඛනයක් විදියට ගන්න පුළුවන් සීගිරි ගීය. හේතුව ඒ යුගයේ සාහිත්‍ය නිර්මාණ කරුවා ඔහුගේම අත්අකුරේ පැරණිම අපිට හම්බ වෙන සාහිත්‍යය තමයි සීගිරි ගීය. මේක ලෝකෙත් ඉතා වැදගත් නිර්මාණයක්. හේතුව පැරණිම සාහිත්‍ය ලියපු පොතපත ඒ ලේඛකයන්ගේම අත්අකුරෙන් අපිට හමුවන්නේ නැහැ. දැන් ජාතක පොත ගත්තොත් ජාතක පොත ලියවපු ලේඛකයන්ගේ අත්අකුරෙන් නෙමෙයි අපිට හම්බෙන්නේ. ඒ පස්සේ කාලේ
විශේෂ මහනුවරගේ පිටපත් කරපු පොතපත පුස්කොළ පොත්. සද්ධර්ම රත්නාවලියත් එහෙම ධර්මසේන හාමුදුරුවෝ උන්වහන්සේගේ අතින් ලියපු පොත අපිට හම්බ වෙන්නේ නැහැ. මේ පශ්චාත් කාලීන ග්‍රන්ථයක් විදිහට අපිට හම්බ වෙන්නේ පොතපත පිටපත් කරපු පුස්කොළ පොත්. ඒතකොට හැබැයි සීගිරි ගීයේ එහෙම නෙමෙයි. සීගිරි ගීයේ ඒ ලියපු ලේඛකයාගේ අත්අකුරෙන්ම අපිට දකින්න තිබෙන. එහි සුවිශේෂී භාවය. ඒ පුරාවිද්‍යාත්මක වශයෙන් සාහිත්‍ය වශයෙන් ඒක ලෝක උරුමයක් විදිහටත් මේ සීගිරි ගීය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ සුවිශේෂී අවස්ථාවක් තමයි මේ සීගිරි ගීය කියලා කියන්නේ දුවේ පුතේ. මෙන්න මේ ආකාරයට සීගිරි පර්වතයේ ගී ලියපු අපේ පරම්පරාවට කවියක් ගීයක් හරියට ලියන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්න පොත් ලියවෙනවා. අන්න ඒක හරි වැදගත් සිංහල සාහිත්‍ය ඕන දැන් වැදගත්ම තැන. හේතුව මේ වෙනකොට දුවේ පුතේ ಭಾರತයේ ඉන්දියාවේ මහා කාව්‍ය සම්ප්‍රදාය ගොඩ නැගිලා තිබෙනවා. මොකක්ද මහා කාව්‍ය සම්ප්‍රදාය? මහා කාව්‍ය සම්ප්‍රදාය. මහා කාව්‍ය සම්ප්‍රදායේ මහා කාව්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒ කවියක තිබෙන්න ඕන ලක්ෂණ මොනවාද? මහා කාව්‍යයක එහි සර්ග තිබෙනවා, සර්ග බන්ධන නේද? ඒත් එක්කම ආශිර්නාම ක්‍රියාවස්තු නිර්දේශ තිබෙන්න ඕන. ආශිර්වාදයකින්, ක්‍රියා නිර්දේශයකින්, වස්තු නිර්දේශයකින් ඒ ආරම්භ වෙන්න ඕන. කියලා මෙන්න මේ වගේ නීති, කාව්‍ය රීති ගණනාවක් ලියවිලා පොතපත තිබුණා. ඒතර මේ මහා කාව්‍ය සම්ප්‍රදායේ කවි ලිවීම පිළිබඳ උපදේශ ඇතුළත් පොතක් තිබුණා දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය. දණ්ඩි කියන කවියාගේ කාව්‍යාදර්ශය. කාව්‍යාදර්ශය. ඒතර මේ කාව්‍යාදර්ශය කියන පොත අපේ රටේ රජ කෙනෙක් වුණ දෙවන සේන රජුරු. මානවම්ම රජ පරපුරේ රජ කෙනෙක් තමයි සේන කියන්නේ. දෙවන සේන. ආබස්සර සලමෙවන් කියලා තමයි තියෙන්නේ නම. මේ දෙවන සේන රජුරුවෝ මේ කාව්‍යාදර්ශය කියන පොත සිංහලයට පරිවර්තනය කරනවා. ඒට අපි කියනවා සියබස් ලකර. සියබස් ලකර. ස්වභාෂා ලංකාරය කියලා මේකට කියන්න පුළුවන්. තත් සමපදයක් විදියට නේද? තත් භව තත් සම අපි දුවල පුතාලා දන්නවනේ. එතකොට ස්වභාෂා ලංකාරය කියන්නේ සිය කියන්නේ ස්වභාෂා, බස් කියන්නේ භාෂා, ලංකාරය අලංකාර, ස්වභාෂා ලංකාරය, සියබස් ලකර. එතන මේ සියබස් ලකර කියන පොත සාමාන්‍යයෙන් ලියවෙන්නේ අනුරාධපුර යුගයේ අග භාගයේ දෙවන සේන රජුරුවෝ කවි ලියන්න උපදෙස් දෙන පොතක් විදියට. එය කාව්‍යාදර්ශයේ අනුවාදයක් නැත්නම් එහි පරිවර්තනයක් විදිහට දක්වන්න පුළුවන්. ඒතර මහා කාව්‍ය සම්ප්‍රදායට අනුව කවි ලියන්න ඕන කොහොමද කියන උපදේශය දෙනවා. දැන් මොකද සීගිරියේ ගී ලියලා තියෙනවා 6 වන සියවසේ ඉඳලා 11 වන සියවස දක්වා කාලය තුල සීගිරියේ ගී ලියවිලා තියෙනවා. ඒ සීගිරි කවිය ලියපු කවීන්ට කවි ලියන්න ඕනේ කොහොමද? කවියක් ලියවිය යුතු ආකාරය කොහොමද? කාව්‍යයක තිබෙනවා දරුවනේ අර්ථාලංකාර හා ශබ්දාලංකාර කියලා දෙකක්. අර්ථාලංකාර, ශබ්දාලංකාර. අර්ථාලංකාර කියන්නේ අර්ථය අලංකාර කරනවා. අර්ථය අලංකාර කරනවා උපමාලංකාරය. ඒත් එක්කම අපි දන්නවා මේ රූපකාලංකාරය වගේ අලංකාර අර්ථාලංකාර. අර්ථාතරඤ්ඤාසය නේද? අන්න ඒ වගේ අලංකාර ගොඩාක් තිබෙනවා. එතකොට ශබ්දාලංකාර කියලා කියන්නේ ශබ්දය අලංකාර කරන. අනුප්‍රාසය වගේ දේවල්. අනුප්‍රාස රසය වගේ දේවල් ශබ්දය අලංකාර කරනවා ශබ්දාලංකාර, අර්ථය අලංකාර කරනවා අර්ථාලංකාර. ඒතර කවියක ලස්සන ඇති වෙන්න නම් අර්ථාලංකාර, ශබ්දාලංකාර කියන දෙකම කවියක තියෙන්න ඕන දුවේ පුතේ. ඒතර අන්නේ පදනමේ ඉඳලා ඒ ශබ්දාලංකාර, අර්ථාලංකාර දෙකම විස්තර කරන තැනක් තමයි සියබස් ලකර. කවියක ආකෘතිය.
මේ කවියක අලංකාර සම්බන්ධතාවය සියබස් ලකරේ විස්තර කරලා තිබෙන්නේ. එතකොට එළු සඳස් ලකුණු කියලා අපිට වෙනම පොතක් තියෙනවා සිංහල පද්‍ය සාහිත්‍යයේ ඒ සඳහා අදාළ වෙන ඡන්දස් පිළිබඳ. වෙනම පැත්ත තියෙනවා ඡන්දෝලංකාර. ඡන්දස් පැත්ත වෙනයි. අලංකාර පැත්ත මේ. ඒතර අලංකාර පැත්ත ගැන ලියවිච්ච පොත සියබස් ලකර. ඡන්දස් සම්බන්ධව ලියවෙන පොත තමයි එළු සඳස් ලකුණු. එතකොට මෙන්න මේ වගේ ග්‍රන්ථ. එතකොට සියබස් ලකර ලියන්නේ මේ කවි ලියන්න උපදෙස් දෙන්න. කවින්ට උපදෙස් දෙන්න. හැබැයි මෙහි වැදගත් දෙයක් තියෙනවා. මේ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය කියන සංස්කෘත මහා කාව්‍ය උපදේශක් ග්‍රන්ථයේ නොමැති දෙයක් අපේ සියබස් ලකරේ දෙවන සේන රජුරුව පනවන. අන්නේ රීති හරි වැදගත්. සියබස් ලකරේ 20 වෙනි ගීය. සියබස් ලකරේ 20 වෙනි ගීය. එහි තිබෙනවා පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත. පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත. පද්දෙන් යමක් ලියනවා නම් ඒ බුද්ධ චරිතයයි, ගද්දෙන් යමක් කරන එක බෝසත් චරිතයයි කියන රීතිය පනවනවා. ආන්නේ සියබස් ලකරේ 20 වෙනි ගීයේ රීතිය. පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත කියන රීතිය. ඒ රීතියයි අපේ සිංහල සාහිත්‍යයට බලපාන. ඒක තමයි සිංහල සාහිත්‍යයේ වස්තු විෂය බවට පත් වෙන්නේ. වස්තු විෂය බවට පත් වෙනවා. සිංහල සාහිත්‍යයේ වස්තු විෂය බවට පත් වෙන්නේ සියබස් ලකරේ 20 වෙනි ගීය. ඒ රජතුමා විසින් පනවපු රීතිය. ඒ රීතිය අනුව අපි එතන ඉඳලා පොතපත කරන්න රජුරුව පනවනවා රීතිය. කුමක්ද? ගද්‍ය පද්‍ය නිර්මාණ. අපි දන්නවා සාහිත්‍ය නිර්මාණ කොටස් 3යි දුවේ පුතේ. ගද්‍ය, පද්‍ය, චම්පු. ගද්‍ය කියලානේ ගැදිය. නේද? අපි දන්නවා අමාවතුර, බුස්සරණ වගේ ඒවා තියෙන ගද්‍ය සාහිත්‍ය. පද්‍ය කියන්නේ කවිය. මුව දෙව්දාව, සසඳාව වගේ නේද? ඒ කවිය. ඒත් එක්කම ඒ දෙකේ මිශ්‍රණය. ගද්‍යත් පද්‍යත් දෙකෙන් මිශ්‍රණය කරලා ලියන එකට අපි කියන චම්පුව. ඒතර ගද්‍ය, පද්‍ය, චම්පු කියන ඕනෑම සාහිත්‍ය ක්‍රමවේදයක් ලියනවා නම් ඒකට වස්තු විෂය වෙන්න ඕන බුදුදහම බව මේ සියබස් ලකරේ 20 වන ගීයෙන් පනවන. ඒ පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත. පද්‍යෙන් බුද්ධ චරිතයත්, ගද්‍යෙන් බෝසත් සිරිතත්, බුද්ධ චරිතයත්, බෝධිසත්ව චරිතයත්. මොකද බෝධිසත්ව චරිතය කියන්නේ? බුද්ධත්වයට පෙර දස පාරමී පුරපු 550 ජාතක අවස්ථා නේද? ඒතර ඒ දේවල් තමයි මේ සඳහා වස්තු විෂය විය යුත්තේ කියන එක රීතියක් විදිහට පනවන. අන්නේ රීතියට අනුගතව තමයි එතන ඉඳලා අපි සාහිත්‍යකරණේ නිරත වෙන්නේ. ඒ අනුව අනුරාධපුර යුගයේ අපිට හමු වන වැදගත් ග්‍රන්ථයක් තමයි සියබස් ලකර. ඉන් අනතුරුව අපිට හම් වෙනවා අක්බෝ රජුරුවන්ගේ කාලේ 12 මහ කවීන් හිටියා කියලා රාජ සභාවේ. 12 මහ කවීන් නේද? අපි දන්නවා අසද්ධාමලය, සග්ධාමලය ආදී විදිහට ඒ කවීන් ඉඳලා තියෙනවා. ඒ කවීන් අතර කාන්තාවනුත් ඉඳලා තියෙනවා. ඒ සීගිරි ගීලි උපයත් අතර කාන්තාවෝ ඉඳලා තියෙනවා. ඒතර කාන්තාවනුත් සක්‍රීයව මේ සාහිත්‍ය නිර්මාණ කරන්නේ යෙදුණා. අපි හිතන්නේ සාහිත්‍ය නිර්මාණ ගොඩක් කරේ හාමුදුරුවරු කියලා නෑ. හාමුදුරුවරු ගොඩක් පොතපත කළා. දැන් ගුරුළු ගෝමී කියලා කියන්නේ ගෝමී කියන්නේ උපාසක කියන. ගිහි කෙනෙක්නේ. නේද? ඒතකොට ඒ වගේ කාන්තාවන් පුරුෂ පක්ෂයේ ගිහි පැවිදි ભેදයකින් තොරව පොතපත කරණේ, ග්‍රන්ථ කරණේ, සාහිත්‍ය නිර්මාණ කරණේ නිමග්න වෙලා ඉඳලා තියෙනවා. ඒ පිළිබඳව අපිට සාධක හමු වෙනවා. ඊළඟට අපිට විද්‍යමාන වෙන තැනක් තමයි දම්පියා අටුවා ගැටපද. මේ අනුරාධපුර යුගයේ 10 වන සියවසේ විතර ලියවෙන පස්වන කාශ්‍යප රජතුමාගේ මේක රජ කෙනෙක් ලියන්නේ. පස්වන කාශ්‍යප රජතුමා විසින් ලියන පොතක්. දම්පියා අටුවා ගැටපද. දම්පියා කියන්නේ ධම්ම පදට්ට කතාව. ධම්ම පදට්ට කතාව ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ ධම්මපදය
ධම්මපදයේ අපේ දුවල පුතාලා දන්නවනේ නේද? ධම්මපදයේ ගාථා. ඒ ගාථා විවරණය කරන කතාවස්තුත් එක්ක ලියවෙන පොත තමයි දම්පියා අටුවාව කියලා කියන්නේ. යන්නේ අටුවාව තේරුම් ගන්න සිංහලෙන් ලියනවා ගැටපදයක්. ගන්ටි පද. ගන්ටි කියන්නේ ගැටලු සහිත පද. කියන්නේ තේරුම් ගන්න අපහසු නේද? ගැටලු සහිත පද විවරණය කරන පොතක් තමයි ගන්ටි පදයක්. ගැටපදයක් කියලා කියන්නේ. ඒවට අපි පොදුවේ කියන්නේ ව්‍යාඛ්‍යාන සාහිත්‍ය. ව්‍යාඛ්‍යාන සාහිත්‍ය. ව්‍යාඛ්‍යාන සාහිත්‍ය ප්‍රධාන වශයෙන් ගැටපද, සන්න, පිටපත්, පිටපොත් නේද? පරිකතා ආදී විදිහට වර්ග වෙනවා. එතකොට මේ ව්‍යාඛ්‍යාන සාහිත්‍ය එකක් තමයි ගැටපද සාහිත්‍ය. දැන් දම්පියා අටුවා ගැටපදේ. ඒ දම්පියා අටුවා ගැටපදේ ධම්මපද අටුවා විවරණ. ඊළඟට තව තිබෙනවා ජාතක අටුවා ගැටපදේ. ඒක පොළොන්නරු යුගයේ ලියන ජාතක අටුවා කියලා කියන්නේ ජාතක අට කතාව විවරණය කරන ගැටලු සහිත පද ලෙහන තැනක් තමයි ජාතක අටුවා ගැටපදේ. ඒ ලියවෙන්නේ ප්‍රධාන වශයෙන්ම පොළොන්නරු යුගයේ. ඒතර ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක් තමයි අපිට අනුරාධපුර යුගයේ මුලින්ම හම්බෙන්නේ. ඔන්න ව්‍යාඛ්‍යාන සාහිත්‍ය. ඒ මග යමින්ම ලියවෙනවා. මොකද දැන් ධම්මපදේ හරි ප්‍රකටයිනේ පුතේ. නේද? අද උනත් ධම්මපදේ ගාථාවක් නොදන්න කෙනෙක් නැහැනේ. සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. ඒ ගාථාව හරි දන්න. නේද? හාමුදුර ආශිර්වාද කරන අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බල. අන්න ඒ ගාථාව දිනකොට ධම්මපදේ. ඒක ධම්මපදේ ගාථාවක් නොදන්න කෙනෙක් නැහැ. ඒක ධම්මපදේ හරි ජනකාන්තයි. ඒකද ධම්මපදේ කිව්වේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය කියලානේ කිව්වේ. අත්පොතනේ නේද? ඒතකොට අන්න මේ පොත අපේ රටේ අනුරාධපුර යුගයේ ඉඳලා මිනිස්සු භාවිත කළා. ඒ භාවිත කිරීම කොතරම්ද කියනවනම් ඒකට ගන්ටි පදයක්. රජ්ජුරුව විසින්ම ලියුවේ එකයි. ඒක ව්‍යාඛ්‍යාන සාහිත්‍ය. ඊළඟට ලියවෙනවා සිකවලඳ කියලා පොතක්. සිකවලඳ. සිකවලඳ කියලා කියන්නේ උපසම්පදා හාමුදුරුවරුන්ගේ ශික්ෂාපද විවරණය කරන තැන. අනුරාධපුර යුගයට ගැලපෙන පරිදි සිකවලඳ. ඊට පස්සේ ඒකේ ලියවෙන සිකවලඳ විනිස. විනිස කියන්නේ විනිශ්චය ග්‍රන්ථය. විනිස කියන්නේ එකතර ව්‍යාඛ්‍යාන කාණ්ඩයක්. ඊළඟට හෙරණසික. ඊළඟට හෙරණසික විනිස. හෙරණ කියන්නේ සාමණේර කියන එක නේද? සාමණේර හාමුදුරුවරුන්ට අදාළ සේකියා ආදී ශික්ෂාපද. හෙරණසික විනිස. එතකොට හෙරණසික විනිස. මෙන්න මේ වගේ ව්‍යාඛ්‍යාන සාහිත්‍ය අනුරාධපුර යුගයේ අපිට විද්‍යමාන සාහිත්‍යයේ තියෙන ඊටාම කුඩා ප්‍රමාණයක් පොඩ්ඩක් නේද? මොනවද විද්‍යමාන වෙන්නේ අනුරාධපුරේ? පළවෙනිම අපිට හම්බෙන විද්‍යමාන කාණ්ඩය තමයි සියබස් ලකර. ඒක සියබස් ලකර. ඒක පද්‍ය ලියන්න උපදෙස් දෙන පොතක්. උපදේශක් ග්‍රන්ථයක්. සාහිත්‍ය නිර්මාණකරණයට අවශ්‍ය කරන උපදෙස් දෙන තැන. ඊළඟට අපිට හම්බෙන තැන තමයි දම්පියා අටුවා ගැටපදය. ඊළඟට අපිට හම්බෙන්නේ සිකවලඳ විනිස, හෙරණසික හා හෙරණසික විනිස. මෙන්න මේ ප්‍රධාන කොටස් තුන තමයි සිකවලඳ විනිස එකම පොතේ තියෙන්නේ. හෙරණසිකත් එහෙමයි. එකයි මේ කාණ්ඩ කීපය. එතකොට අනුරාධපුර යුගයේ අපිට හම්බෙන්නේ ඊටාම අතලොස්සයි පොතපත්. අනුරාධපුර යුගයේ භාෂා ශෛලිය මොන වගේද? ඒ ලියපු ශෛලිය කොයි ආකාරයකද කියන එක අපිට අවබෝධ කරගන්න ලැබෙන්නේ. එතකොට අනුරාධපුර යුගයේ තමයි දුවේ පුතේ සිංහල සාහිත්‍යයේ ආරම්භක අවස්ථාව. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ සිංහල සාහිත්‍යයේ ගොඩ නැගෙන්නේ. ඒ සිංහල සාහිත්‍ය ආරම්භ වෙන්නේ. ඒ ආරම්භ වෙන සිංහල සාහිත්‍ය අද දක්වා අවිච්ඡින්නව නොකැඩී පවතින. එතකොට ඒ සඳහා අවශ්‍ය පදනම බුදුදහම ලැබුණේ අපි දැන් දැක්ක මෙන්න මෙතන. ඒ කොතනින්ද?
සියබස් ලකර. දෙවන සේන රජුරුවන්ගේ සියබස් ලකරේ පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත් ඈ කියන නියමය. එතකොට මේ නියමය අපිට ලැබෙන්නේ සියබස් ලකර තුලින් අනුරාධපුර යුගයේ. ආන්න එහෙමයි අපේ සාහිත්‍ය ආරම්භ වුනේ. ඒක අපේ දුවල පුතාලා මතක තබා ගන්න ඕන වෙනවා. එහෙමනම් දැන් අපි බලමු අපි මේ ආකාරයට ආරම්භ වූ සිංහල සාහිත්‍යයේ කොයි විදිහටද මේ වස්තු විෂය යෙදිලා තියෙන්නේ කියන එක. බුදුදහම වස්තු විෂය බවට පත් උනේ කොහොමද? දැන් අපි අනුරාධපුර යුගයේ පොතපත අඳුරගත්තනේ. ඒක අනුරාධපුර යුගයේ තමයි මේ බුදුදහම වස්තු විෂය වෙන්න අවශ්‍ය කරන නේද? පසුබිම හැදෙන්නේ. ඒ පසුබිම ගොඩනගන්නේ අනුරාධපුර යුගයේදී. අන්න එහෙම ඇති වුණු ඒ ප්‍රබෝධය, ඒ පසුබිම අනුව අර පෙදෙන් බුදු සිරිත බසින් වස් සිරිත් ඈ කියන රීතිය ප්‍රායෝගිකව භාවිත වෙන්නේ පොළොන්නරු සාහිත්‍ය යුගයේදී තමයි පළවෙනිය. පොළොන්නරු යුගය. එතකොට පොළොන්නරු සාහිත්‍ය යුගයේ ආරම්භයේදී ලියවෙනවා දුවේ පුතේ වටිනා පොතක්. ඒ තමයි අමාවතුර. අපි දුවල පුතාලා අහලා ඇති. අමෘතාවහ බුද්ධ චරිතය කියලා අපි කියන්නේ අමාවතුර. මේ ලියන්නේ කවුද? ගුරුළු ගෝමී නේද? ගෝමී කියන්නේ උපාසක. මම පෙර සඳහන් කරා මතකයිනේ. එතකොට අමාවතුර පොතට වස්තු විෂය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අතර මොකක්ද? පුරිස ධම්ම සාරති බුදු ගුණේ. දැන් පුරිස ධම්ම කියනකොට අපේ ගොඩක් දරුවෝ මෙතන මහා ප්‍රාණ දයන්න ලියන එක වැරදි. මේ ධම්ම කියන්නේ දමනය කරන ධර්මයේ නෙමෙයි. ධම්ම කියන්නේ මෙතන අල්ප දයන්න එන්න ඕන. ඒක ඉගෙන ගන්න. පුරිස ධම්ම සාරති බුදු ගුණේ. හැම බුදු ගුණ කියක් නොපිනිවෙනින් එහි පුරිස ධම්ම සාරති බුදු ගුණය පමණක්ගෙන. ඒතර බුදු ගුණ ඔක්කොම විස්තර කරන්න බෑ මට. ගුරු ගෝමින් කියන එක බුදු ගුණයක් ගන්නවා. මොකද්ද? පුරිස ධම්ම සාරති බුදු ගුණේ. එය ගැන සැකෙවින් කරා වූ සැකෙවින් රීතිය. අමාවතුරේ තියෙන ප්‍රධාන රීතිය තමයි සැකෙවින් රීතිය. මෙන්න මේ සැකෙවින් රීතියෙන් තමයි අමාවතුර කරන්නේ. අපේ දුවල පුතාලට පාසල් විෂය නිර්දේශයේ සිංහල සාහිත්‍යයට මේ අමාවතුර ග්‍රන්ථයේ අඟුලිමාල දමනය පරිච්ඡේදයේ තිබුණා. ඒතර අඟුලිමාල දමනය ඇතුළේ මේ දමන කතා ලියද්දී අමාවතුර කර්තෘ තරම් ග්‍රන්ථ සැලසුමක් ඇතුව පොතක් ලියපු කර්තෘ කෙනෙක් නැති තරම්. අමාවතුරේ පරිච්ඡේද 18ක් තියෙනවා. මේ 18ම ලියන්නේ එක්තරා අරමුණකට. සාහිත්‍ය පොතක් නිර්මාණය වෙන්නේ දුවේ පුතේ ඒ තත්කාලීන සමාජයේ සමාජ අවශ්‍යතාවක්. අද පවා පොතක් ලියවෙනකොට ඒ පොතපත සිනමා නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒ සියලු නිර්මාණ ගොනු වෙන්නේ ඒ තත්කාලීන සමාජයේ දේශපාලන ආර්ථික සමාජ ආගමික වපසරියත් එක්ක ඒ සමාජයට ගැලපෙන විදිහට. අමාවතුර ලියන ගුරුළු ගෝමී පඬිවරයාත් ඒ අමාවතුර ලියන්නේ අනුරාධපුර අගභාගයේ අපේ රටට චෝල ආක්‍රමණය සිද්ධ වෙනවා. දකුණින් දීය චෝල ආක්‍රමණය. ඒ ලංකාවේ අනුරාධපුර රාජධානිය අවුරුදු 70ක් පමණ පාලනය කරනවා. චෝලයන් විසින් අනුරාධපුරේ රාජ්‍ය කරව පස්වන මිහිඳු රජුරෝ චෝල දේශයට අල්ලගෙන යනවා. 1017 දී ක්‍රිස්තු වර්ෂ 1029 දී චෝල දේශයේ සිරකරුවෙකු විදියට ඉන්නකොට පස්වන මිහිඳු රජුරුවත් බිසවුන් වහන්සේත් 1029 දී මිය යනවා. ඒ අනුව ලංකාව චෝලයන්ගේ යටත් විත්‍යක් බවට පත් වෙනවා. ඒ අනුව පොළොන්නරුව ජනනාථපුරම් විදියට පාලනය කරමින් ඔවුන් ලංකාවේ බුදුදහමට හින්දු දේව වාදයේ ප්‍රධාන වශයෙන් බලපා. ඒ පොළොන්නරු යුගය ආරම්භ වන්නේ විජේබහු රජතුමාගේ. විජේබහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් ඒත් එක්කම
කාලිංග දේශයත් එක්ක විවාහ සම්බන්ධතා ඇති කරගන්න දකුණු ඉන්දියාව. කාලිංගෙන් තිලෝක සුන්දරී කියන බිසව තමයි අග බිසව බවට පත් කරගන්නේ. ඒ හරහා ලංකාවට Hindu දේවවාදය, Hindu දහම ප්‍රධාන වශයෙන් බලපාන. ඒතර Hindu දේවවාදයෙන් බුදු දහම යටපත් වෙලා යනවා. ඒ යටපත් වෙලා යන Hindu දේවවාදී අදහස් වලින් නැවත බුදු දහම ස්ථාපනය කිරීමේ කාර්යය තමයි අමාවතුර කර්තෘවරයා කරන්නේ. ඒ කොහොමද මේ දමන කතා ක්‍රමානුකූලව ගොඩනගන. පළවෙනි පරිච්ඡේදය සොසන්තාන පළවෙනි පරිච්ඡේදය අපි දන්නවා මේ ගොඩනගන්නේ දුර්දාන්ත දමනය කියලා. ඒක දුර්දාන්ත දමනයේදී වෙස්සන්තරාත්ම භාවයේ දක්වා ඒ බෝධිසත්ව අවධිය තුළ නොහික්මුණු පුද්ගලයන් දමනය කරපු ආකාරය විවරණය කළා තියෙනවා. ඊළඟ සොසන්තාන දමනය. සොසන්තාන දමන පරිච්ඡේද කතාවේදී ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා රාග, දේශ, මොහ ආදී දේවල් වලින් තමන්ව දමනය කරගත්තු බව දක්වනවා. ඉන් අනතුරුව තමයි පරසන්තාන දමනය. ඒ කියන්නේ තමන් ආශ්‍රිත ශාක්‍යයන්, පස්වක මහණුන් ආදී දෙනා තුල ඒ දමනය ඇති කරනවා. ඒ හික්මීම ඇති කරනවා. ශාක්‍යයන් දමනය කරනවා. ආන්නේ කතා. ඉන් අනතුරුව ක්‍රමානුකූලව සමාජයේ සිටින මම්පහරන්නන්, මිනිමරුවන්, යක්ෂයින්, ආලවක යක්ෂයා, නන්දෝපනන්ද නාගරාජය, නාලාගිරි ඇතු, තිරිසන් සත්තු, භික්ෂු දමනය කියලා තියෙනවා. ඒත් එක පරිභාජකින්, නිගණ්ඨයකින්, අචේලකයින්, ගහපතීන්, අන්න මේ විදිහට සමාජයේ සෑම ස්තරයකම අය දමනය කරලා අන්තිම සක්‍රයා දමනය කරලා අවසානයේ බ්‍රහ්මයා දමනය කරන. අවසාන 18 වෙනි පරිච්ඡේදයේ බ්‍රහ්ම දමන. මහා බ්‍රහ්මයා දමනය කිරීම තුලින් පේනවා මහා බ්‍රහ්මයාට තුලින් තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. බ්‍රහ්මාති බ්‍රහ්ම, දේවාති දේව බව නිරූපණය කරනවා. එතකොට Hindu දේවවාදයේ තුල ලෝකය මෙව්වේ දෙවියන්ගේ ප්‍රධානියා විදිහට දැක්වුවේ මහා බ්‍රහ්මයා. එතකොට මහා බ්‍රහ්මයාත් බුදුහාමුදුරුවන්ට දමනය වූ බව දක්වලා තියෙනවා. Hindu දේවවාදී අදහස් වලින් යටපත් වෙලා තිබුණු බුදුදහම නැවත ස්ථාපනය කිරීමේ කාර්යය අමාවතුර කියන පොතෙන් සිද්ධ වෙනවා. ඒතර අමාවතුර කියලා කියන්නේ ඊටාම වටිනා බණ පොතක්. මෙය සැකවින් රීතිය, කෙටි වාක්‍ය, පැහැදිලි වෙන රීතියක් විදිහට ලියපු පොතක්. ඊළඟට අපිට පොළොන්නරු යුගයේ හම්බ වෙනවා දුවේ පුතේ වැදගත්ම ග්‍රන්ථයක්. ඒ තමයි බුත්සරණ. බුත්සරණ ලියන්නේ විද්‍යා චක්‍රවර්ති. විද්‍යා චක්‍රවර්තීන් ලියන බුත්සරණ විශේෂයෙන්ම බුදු ගුණ සියල්ල විවරණය කරලා තියෙනවා. මේ බුත්සරණ වෙස්සන්තර ජාතකයක් තිබෙනවා. එතකොට බුදු ගුණ සියල්ල වර්ණනාත්මක රීතිය. නාලාගිරි දමන කතාව එහෙම හරි ලස්සනට ලියවිලා තිබෙනවා. ඒ බුත්සරණ. ඊළඟට අපි දන්නවා ධර්ම ප්‍රදීපිකාව. බෝධිවංශයට ලියවෙන නේද? ඒ විවරණය ධර්ම ප්‍රදීපිකා. ඒකට අපි පරිකතාවක් කියලා අපි කියන්නේ. පරිකතාව. ධර්ම ප්‍රදීපිකාව. ඒක වෙනම රීතියකින් ලියවෙන ග්‍රන්ථයක්. ඒතර මේ පොළොන්නරු යුගයේ ගද්‍ය සාහිත්‍යය. පොළොන්නරු යුගයේ දුවේ පුතේ වෙනමම ලියවෙන පද්‍ය සාහිත්‍යය. අර කවි ලියන්නනේ උපදෙස් දෙන්නේ සියබස් ලකරි දණ්ඩීන්ගේ කාව්‍ය ආදර්ශය අනුව මහා කාව්‍ය ලියන්න. ඒක මහා කාව්‍යයක් ලියන්න පළවෙනි නැඹුරුව පුහුණුව ලැබෙන තැනක් තමයි අපි දන්න සසඳාවත හා මුවදෙව්දාවත. මුවදෙව්දාවත අනිත් එක සසඳාවත. මේ ගී කාව්‍ය දෙකක් ලියවෙනවා. මේ ඛණ්ඩ කාව්‍ය ස්වරූපයක් දරනවා මහා කාව්‍ය ලිවීමේ ආරම්භක අවස්ථාව. හැබැයි මේක මහා කාව්‍ය ලක්ෂණ නැහැ. ඒ තෝරාගත්ත කතා වස්තු වල අසාර්ථක භාවය තිබෙනවා. මොකද මහා කාව්‍යයක චරිතය ධීර වීර ගුණ වලින් යුක්ත චරිතය. සසඳාවතේම ත්‍රිසංගත සත්වේ යොදාගෙන තිබෙනවා. ඒතකොට චරිත තෝරා ගැනීම, මේ තෝරාගත් ජාතක කතාව ආදී දේවල් අසාර්ථක වෙනවා. මේ ජාතක පොත මූලාශ්‍රවෙන්නේ ජාතක කතා. දැන් මුවදෙව්දාවතට මොකද්ද මූලාශ්‍ර ජාතක කතාව? මකාදේව ජාතකය. මොකක්ද ජාතක කතාව? මකාදේව ජාතකය. මකාදේව ජාතකය
පදනම් කරගෙන තමයි මෝදේ උදාවත ලියන්නේ. මොකද්ද මකාදේව ජාතකයේ කතාව? මකාදේව රජුරෝ තමන්ගේ හිසේ නර කෙසක් දකින්න ඉදුණු කෙස් ගහක් දැකලා කර්ණවැමියට කියන යම් දවසක මගේ හිසේ ඉදුණු කෙස් ගහක් දැක්කොත් එදාට ඒක පෙන්වන්න. එක දවසක් කර්ණවැමියා හිස බානකොට දකින්න කොණ්ඩේ කපනකොට මේ නර කෙස දැකලා නර කෙස උගුල්වලා රජුරන්ගේ ශ්‍රී හස්තේ තබනවා. ඒ රජුරෝ කල්පනා කරනවා දැන් වයසට යනවා තපසට යන්න කාලේ හරි. මොකද බ්‍රාහ්මණ සමාජයේ තිබුණා නේද? බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී. වානප්‍රස්ත කියලා කියන්නේ ගෘහස්ත ජීවිතයෙන් වෙන් වෙන වයසට යනකොට. රජුරෝ තපසට යනවා. ඒ කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම පාමේ නෛෂ්කර්මී නේද? නෛෂ්කර්මී අතහැර යාම අභිනිෂ්ක්‍රමණයක් කරනවා. අන්න ඒක පදනම් කරත මෝදේ උදාවත ලියයි. ඒතර එහි විශාල කමහා කාව්‍යයක් ගොඩනගා ගන්න තරම් අලංකාරවත් දීර්ඝ ජාතක කතාවක් නෙමෙයි. ඒ කතාවස්තු හරි නේද? සාමාන්‍ය කතාවස්තුවක්. සසඳාවත ගන්න. සසඳාවතේ තියෙන ජීවිත පරිත්‍යාග, දාන පාරමිතා, දාන පරමත්ත පාරමිතාව නේද? ඒ සස ජාතකේ සස කියලා කියන්නේ අපි දන්නවා සඳ නේද? හාව සස ලපේ කියලා අපි කියන්නේ. එතකොට බෝධිසත්වයන් වහන්සේ හාවෙක උපදී සිටපු භවයේදී ඒ ජීවිත පරිත්‍යාග කරන අවස්ථාව සස ජාතක. එතකොට පොළොන්නරු යුගයේ සාහිත්‍ය මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම වෙසතුරු දාසන්නය, ඒත් එක්කම ජාතක අටුවා ගැටපදය වගේ. ඊළඟට මේ මේඝදූක්ත සන්නය ආදී විදිහේ සන්න සාහිත්‍යකුත් පොළොන්නරු යුගයේ ලියවෙනවා. ඒතර මෙන්න මේ තමයි පොළොන්නරු යුගයේ සාහිත්‍ය. ඊළඟට අපිට හම්බ වෙන්නේ දැන් ඒවට බුදුදහම කොහොමද බලපෑවේ කියන එක අපිට පේනවා. දඹදෙණි යුගය. දඹදෙණි යුගයේ ඉන්නවා දෙවෙනි පරාක්‍රම බහු රජු. මේ දෙවෙනි පරාක්‍රම බහු රජුරවන්ට කියන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත. මෙතුමා ඊටාම බහුශෘත පඬිවරේ. මෙතුමා විසින් ලියනවා ඊටාම වැදගත් ග්‍රන්ථයක්. ඒ තමයි කෞසිලුමි. කෞසිලුමි කාව්‍ය චූඩාමණි. තත් සම විදිහට කිව්වා කෞසිලුමින. ඒ කාව්‍යයන් අතර ඉහළින්ම මහා කාව්‍යයක් විදිහට ලියවෙන්නේ කෞසිලුමින. මහා කාව්‍ය සම්ප්‍රදාය අනුව අර දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශ නියමයන්, ඒ වගේම සියබස් ලකර නියමයන් නේද? ඊටාම හොඳින් පාවිච්චි කරපු තැනක් තමයි කෞසිලුමින. ඒතකොට කෞසිලුමිනට වස්තු විශේෂ වෙන්නේ මොකද්ද? කුස ජාතක. කුස ජාතක. ජාතක පොතේ කුස ජාතකේ. කුස ජාතක කතාව. කුසපබා ප්‍රේම වෘතාන්තය. පදනම් කරගෙන ලස්සන ජාතක කතාවල් ලියන අදිෂ්ඨානය පිළිබඳව විවරණය කරමින් ලියන. ඒතකොට කෞසිලුමින තමයි අපේ සිංහලයේ බිහුණු ඉහළම මහා කාව්‍ය. මේක සංස්කෘත මහා කාව්‍යයන් එක්ක සම්වට්ටමේ තියන්න පුළුවන් ඉහළින්ම ලියවූ මහා කාව්‍යයක් කෞසිලුමින කියලා කියන්නේ. ඊළඟට මේ යුගයේම ලියවෙනවා මෙතුමා විසින්ම ලියන විසුද්ධි මග්ග සන්නේ, විසුද්ධි මාර්ග සන්නේ. ඒක ඊටාම වැදගත් සන්න සාහිත්‍යය. ඒත් එක්කම ලියවෙනවා ධර්මසේන හාමුදුරුවෝ ලියන සද්ධර්ම රත්නාවලිය. නේද? සද්ධර්ම රත්නාවලිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී. ධර්මසේන හාමුදුරුවෝ ගැමි බස පාවිච්චි කරලා ධම්ම පදට්ට කතාව විවරණය කරමින් ලියන සද්ධර්ම රත්නාවලිය. ඊළඟට ලියවෙනවා මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ පූජාවලිය. පූජාවලිය ලියන්නේ කුමක් පදනම් කරගෙනද? පූජාවලියට පදනම් වෙන්නේ අරහම් බුදු ගුණය. අරහම් බුදු ගුණය පදනම් කරගෙන ලියන පූජාවලිය. නේද? අරහම් බුදු ගුණය විවරණය කරනකොට නේද? කෙලෙසුන් කෙරෙන් දුරු කොට නිසි වූයෙන් පුදට අරහයයි නම කීති මුනිදුට. ඒතර අරහන් ගුණ එකක් තමයි නේද? නිසි වූයෙන් පුදට කියන එක. පූජාවන්ට සුදුසු කිය අදහස. ඒක පදනම් කරගෙන තමයි පූජාවලිය කියන එක ලියන්නේ. ඒතර බුදු ගුණයක් පදනම් කරන් ලියවෙන්නේ. අන්න මේ වගේ පොතපත ගණනාවක් දඹදෙණි යුගයේ ලියවෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ යාපහුව කියලා සාහිත්‍ය යුගයක් නෑ, රාජධානි යුගයක් තිබුණා. ඊළඟට අපිට උදා වෙන්නේ මේ කුරුණෑගල යුගය. කුරුණෑගල යුගය හරි වැදගත්. කුරුණෑගල යුගයේ තමයි ජාතක පොත 550 ජාතක පොත් වහන්සේ නිර්මාණය වෙන්නේ බහුකතර කෘතියක් විදිහට. ඒකට රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ 4 වෙනි පරාක්‍රම බහු රජුරු, පඬිත පරාක්‍රම බහු රජුරු. ඒ කාලෙම විල්ගම්මුල සංඝරාජ හාමුදුරු සිංහල බෝධි වංශය ලියවෙනවා. ඒත් එක්කම ලියවෙනවා
සිංහල තූප වංශය, අනාගත වංශය වගේ වංශ කතා සාහිත්‍ය, සිංහල වංශ කතා සාහිත්‍යයක් ගොඩනැගෙනවා. සිංහල වංශ සාහිත්‍ය. වංශ සාහිත්‍යයක් ගොඩනැගෙනවා. මෙන්න මේ ඊළඟට උදා වෙන්නේ ගම්පොළ යුගය. ගම්පොළ යුගයේ දෙවන මේ ධර්මකීර්ති හාමුදුරුවෝ සද්ධර්මාලංකාරේ පාලි රසවාහිනිය පරිවර්තනය කරමින් ලියන ඒ බණ කතා පොත. ඊළඟට සිංහල සංදේශ ආරම්භ වෙන්නේ ගම්පොළ යුගයේ. තිසරය හා මයුරය කියන සංදේශ කාව්‍ය දෙක. ඊළඟ නිකාය සංග්‍රහය වගේ ශාසන ඉතිහාසයේ සම්බන්ධ පොතපත ලියවෙනවා. ඊළඟට උදා වෙනවා කෝට්ටේ යුගය. කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය සංදේශ පැත්තෙන් ගත්තොත් නේද? සංදේශ කාව්‍ය 5 ලියවෙනවා. සැලීනි සංදේශය, පරවි සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය ආදී විදිහට සංදේශ කාව්‍ය ලියවෙනවා. ඒතෙන් බුදුගුණ අලංකාරය වගේ බුද්ධ භක්තිය ශ්‍රද්ධාව දියුණු වෙන ආකාරයේ ග්‍රන්ථ ලියවෙනවා. නේද? කාව්‍ය ශේඛරය වගේ මහා කාව්‍ය ලියවෙනවා. ඒතර පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් විදිහට අපිට කෝට්ටේ සාහිත්‍ය යුගය හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ මහනුවර යුගයේ සාහිත්‍ය විවිධාංගීකරණිත යුගයක්. ඒතර අපිට පේනවා මෙන්න මේ විදිහට ගත්තොත් සිංහල සාහිත්‍ය විශාල වශයෙන් ප්‍රබෝධයකින් දියුණු වන කාල පරිච්ඡේදයක් විදිහට අපිට අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ සෑම එකකටම බලපාලා තියෙන්නේ මොකද්ද? බුද්ධ ධර්ම. මේ සාහිත්‍ය ග්‍රන්ථ සෑම එකකටම බලපාලා තියෙන්නේ බුදු දහම. හොඳයි දුවේ පුතේ. අද අපි මේ සිංහල සාහිත්‍යයේ වස්තු විෂය සම්බන්ධව සාකච්ඡා කරපු පාඩම අනුව අපේ දුවල පුතාලට තේරෙන්නේ නැති කොයි විදිහටද මේ සිංහල සාහිත්‍ය බුදුදහමට බුදුදහමත් එක්ක බලපෑවේ කියන කාරණේ. එහෙමනම් බලමු අභ්‍යාස ප්‍රශ්න. අපේ දුවල පුතාලා මේ ප්‍රශ්න සටහන් කරගෙන මේ වලට පිළිතුරු සැපිය යුතුයි. පළවෙනි ප්‍රශ්නය. සිංහල සාහිත්‍ය සඳහා බුදුදහම බලපෑ ආකාරය පෙන්වා දෙන්න. දෙවෙනි ප්‍රශ්නය. පාලි සාහිත්‍ය සිංහල සාහිත්‍ය සඳහා දැක් වූ දායකත්වය පෙන්වා දෙන්න. 3. පොළොන්නරු යුගයේ සාහිත්‍ය සඳහා බුදුදහම වස්තු විෂය වී ඇති ආකාරය පෙන්වා දෙන්න. එහෙමනම් බලමු පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට අපි කොහොමද පිළිතුරු ලියන්නේ? සිංහල සාහිත්‍ය සඳහා බුදුදහම බලපෑ ආකාරය පෙන්වා. එතකොට දුවේ පුතේ සිංහල සාහිත්‍ය සඳහා බුදුදහම බලපෑ ආකාරය පෙන්වා දෙන්න කියලා කිව්වහම ප්‍රධාන වශයෙන්ම අර ක්‍රිස්තු පූර්ව 300 වසරේ ඉඳලා මේක ලියන්න පටන් ගන්නවා. ක්‍රිස්තු පූර්ව 300 වසරේ මහින්දාගමනයෙන් ආරම්භ කරනවා. ඒතර මහින්දාගමනය බුද්ධ වර්ෂ 236 දී සිදු වෙලා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ඒ වැඩම කිරීමේ ප්‍රතිඵලයක් විදිහට බුදුදහම අපේ රටට ලැබෙනවා. ඒ ලැබුණු බුදුදහම තමයි සිංහල සාහිත්‍යයට බලපාන. ඒ අනුව ඒ පළවෙනියෙන්ම පනවන්නේ කොතනින්ද? සියබස් ලකර. සියබස් ලකර පොතේ 20 වන ගීය. පෙදෙන් බුදු සිරිතෑ බසින් බස් සිරිතෑ. පෙදෙන් බුදු සිරිතෑ. පද්‍ය ගද්‍ය නිර්මාණයන් සඳහා බුදුදහම වස්තු විෂය විය යුතු බව දෙවන සේන රජුරෝ පනවන රීතිය. දෙවන සේන රජු පනවන රීතිය අනුරාධපුර යුගයේ. අන්න එතන ඉඳලා බුදුදහම බලපානවා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් දම්පි අටුවා ගැටපදයට කොහොමද බුද්ධ ආගම බලපෑවේ? ඒ අපේ පාලි අටුවාවක් වන ධම්මපදට්ට කතාව ඒට බලපෑවා. ඉන්න අනතුරුව අපිට අමාවතුර, බුස්සරණ, පූජාවලිය නේද? සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත නේද? අනාගත වංශය, තූප වංශය, බෝධි වංශය නේද? මේ සෑම සාහිත්‍ය පොතපතකටම බුදුදහම තමයි බලපාලා තිබෙන්නේ. ඒකට පෙන්වන්න පුළුවන්. අමාවතුරට පුරිස ධම්ම සාරති බුදුගුණ, බුදුගුණ සාහිත්‍ය නේද? පූජාවලියට අරහම් බුදුගුණය බලපාලා තියෙනවා. වස්තු විෂය වෙලා තිබෙනවා. එතකොට සාහිත්‍ය නිර්මාණ එක්ක බුද්ධ චරිතය නැත්නම් ජාතක කතා. දැන් ජාතක සාහිත්‍ය ගත්තොත් නේද? අපිට පේනවා මුව දෙව්දාවත, සසදාවත පද්‍ය සාහිත්‍ය පැත්තේ.
මකාදේව ජාතකයේ මුව දෙව්දාවත. සස ජාතකයේ කුමක් සඳහාද? සසදාවතට. අන්න ඒ විදිහට කෞසිලුමිනට කුස ජාතකය. කාව්‍යශේඛරයට සතුබත්ත ජාතකය. නේද? අනේ ගුත්තිල කාව්‍ය, ගුත්තිල කාව්‍යයට ගුත්තිල ජාතකය. කෝට්ටි යුගයේ ලියන ලස්සනම පොතක් නේ ගුත්තිල කාව්‍ය. නේද? ගුත්තිල මූසිල ගැටුම විවරණය කරන ජාතක පොතේ තියෙන ලස්සන ජාතක කතාව. වෙස්සාන්තර ජාතක කාව්‍ය මහනුවර යුගයේ. යශෝදරාවත ගැමි කාව්‍ය. යශෝදරාවගේ ජීවන චරිතය. නේද? ඒතර මෙන්න මේ විදිහට බුදුදහම සිංහල සාහිත්‍යයට බලපෑවේ කොතනද? ඒතර ආරම්භක අවස්ථාව කොතනද දුවේ පුතේ? මෙන්න මෙතන සියබස් ලතර. එතනින් ආරම්භ කරලා ඒ ටික ඔබට ලියන්න පුළුවන්. එහෙනම් බලමු දෙවෙනි ප්‍රශ්නෙට අපි කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා. පාලි සාහිත්‍ය සිංහල සාහිත්‍ය සඳහා දැක් වූ දායකත්වය පෙන්වා. දැන් දුවේ පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ප්‍රධාන වශයෙන්ම පෙර සඳහන් කරා වගේ අපේ තිබුණා හෙළටුවා සාහිත්‍ය. හෙළටුවා. හෙළ අට කතා නේද? මෙන්න මේ හෙළටුවා සාහිත්‍ය තමයි අපේ සිංහල සාහිත්‍යයට බලපාන්නේ. මොකද හෙළටුවා සාහිත්‍ය පස්සේ වෙනකොට මේක පාලි අටුවා වෙනවා. පාලි අට කතා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ හෙළටුවා පදනම් කරගෙන පාලි අට කතා ලියනවා. ආන්නේ පාලි අට කතා තමයි සිංහල සාහිත්‍යයට කතාවස්තු ලබා දෙන්නේ. දැන් අමාවතුර කියන පොතට ගොඩක් ඒ කතාවස්තු මේ බුද්ධ චරිතේ කතාවස්තුනේ. දැන් අඟුලිමාල කතාව. ඒතර අඟුලිමාල කතාව පිළිබඳ අඟුලිමාල සූත්‍රයේ තියෙන දුවේ පොතේ මජ්ක්‍ධිම නිකාය. ඒක මතක තියාගන්න. අඟුලිමාල සූත්‍රයේ තියෙන කොහෙද? මජ්ක්‍ධිම නිකාය. ඒතර මජ්ක්‍ධිම නිකායේ තියෙන අඟුලිමාල සූත්‍රය විස්තර කරලා තියෙනවා අට කතාවේ. පාලි අටුවාවේ මජ්ක්‍ධිම නිකාය අට කතාව. ඒතර මජ්ක්‍ධිම නිකාය අටුවාවේ තියෙන කතා ප්‍රවෘත්තිය තමයි අමාවතුරට අරගෙන තියෙන්නේ. එතකොට අමාවතුර වගේ පොතක අර බුද්ධ චරිතයේ සිදුවීම් විවරණය කරනකොට ඒ සඳහා මෙන්න මේ පාලි අටුවා. ඒ තමයි පාලි සාහිත්‍ය නේද? ආන්න පාලි සාහිත්‍ය බලපාලා තියෙනවා. දැක්කද? ඊළඟට දුවේ පුතේ බුස්සරණරත් ඒ විදිහම තමයි. ඒ පාලි අටුවාවල තිබෙන කතාවස්තු අරන් තියෙනවා. දැන් මුව දෙව්දාවත, සසඳාවත, කෞසිලුමින ඒත් එක්කම කියන කාව්‍යශේඛරය වගේ පොත් වලනේ ජාතක කතා. ඒතර බලපාන්නේ මොකද්ද? ජාතක අටුවා ගැටපල්. ජාතක අටුවාව. ජාතක අට කතාව. ඒතර ජාතක අට කතාව තමයි ජාතක සාහිත්‍යයට බලපාලා. ඒ ජාතක අටුවාව තමයි පස්සේ කාලේ ජාතක පොත බවට පත් වෙන්නේ. සිංහල ජාතක පොත වෙන්නේ නේද? ඒක ජාතක අටුවාව. හැබැයි ජාතක පොත ලියවෙන්නේ කුරුණෑගල යුගයේනේ. හැබැයි ඊට පෙර ඉඳලම අපේ රටේ ජාතක කතා පදනම් කරන සාහිත්‍ය නිර්මාණය වුණා. දැන් මුව දෙව්දාවත පොළොන්නරු යුගයේ, සසදාවත පොළොන්නරු යුගයේ. ජාතක පොත කුරුණෑගල යුගයේ ලියවෙන්න කලින් කෞසිලුමින ලියවෙන්නේ නේද? ඒතකොට මේ ජාතක කතා ගන්නෙ කොහෙන්ද? ජාතක අට කතා. ඒක පාලි සාහිත්‍ය. අන්න පාලි සාහිත්‍ය බලපාන. ගුත්තිල කාව්‍යයේ ගුත්තිල ජාතකය ගන්නේ ජාතක පොතෙන් ජාතක අටුවාව. ජාතක පොත ලියවෙන්නේ පස්සේ. ඒතර ඒකට පදනම් වෙන්නේ ජාතක අටුවාව. ඊළඟට දුවේ පුතේ අපේ තියෙන සිංහල බෝධි වංශය. විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ ලියන සිංහල බෝධි වංශය. මේ සිංහල බෝධි වංශය කියන පොතට මූලාශ්‍රය වෙන්නේ පාලි බෝධි වංශය. මේ සාමාන්‍ය පොළොන්නරු යුගයේ අපි ලියවෙනවා පාලි බෝධි වංශය. මෙන්න මේ පාලි බෝධි වංශය තමයි සිංහල බෝධි වංශය බවට පත් වෙන පාලි සාහිත්‍ය. ඊළඟට අපේ තියෙනවා සිංහල තූප වංශය. සිංහල තූප වංශය. සිංහල තූප වංශය. සිංහල තූප වංශයට බලපාන්නේ පාලි තූප වංශය. මේ ලියවෙන්නේ පොළොන්නරු යුගයේ. සිංහල බෝධි වංශයේ තියෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවලා
ඒ බෝධීන් වහන්සේගේ අෂ්ටඵල රූප බෝධි, දෙතිස්ඵල රූප බෝධි ඇති වෙලා ඒ බෝධි ව්‍යාප්තිය සම්බන්ධ කතා. සිංහල තූප වංශයේ තියෙන්නේ අපේ රටේ චෛත්‍ය ඉතිහාසය. තූපාරාම දාගැබීම විශේෂයෙන් මහා තූපය. රුවන්වැලි මහා සෑය දාගැබ ඉදිවීම දක්වා ඒ ප්‍රවෘත්ති කතන. ඒතර යම් පූජනීය වස්තුවක් පදනම් කරා ඒ මත ලියවෙන සාහිත්‍යය. දලදා සිරිත. දලදා වහන්සේ පදනම් කරා. දාඨා වංශයක් තියෙනවා. වෙනම පොළොන පාලි දාඨා. ඒකට දලදා සිරිත බලපා. බලන්න. දාඨා වංශේ බලපන දලදා සිරිත. අන්න ඒ වගේ පාලි සාහිත්‍ය. ඒ පිළිබඳව අපේ දුවල පුතාලට පිළිතුරු ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්න. තුන්වෙනි ප්‍රශ්නය. පොළොන්නරු යුගයේ සාහිත්‍ය සඳහා බුදුදහම වස්තු විශේෂ වී ඇති ආකාරය පෙන්වා දෙයි. මේ පොළොන්නරු යුගයේ සාහිත්‍යයට කොහොමද බලපෑන්නේ? මොනවද දුවේ පුතේ පොළොන්නරු සාහිත්‍ය? අපි මේ පොතපත ටිකක් සටහන් කරගමු. අමාවතුර, බුස්සරණ, ධර්ම ප්‍රදීපිකාව, ධර්ම ප්‍රදීපිකාව, මුවදේ උදාවත, සසඳාවත, මෙන්න මේ පොතපත. තව තිබෙනවා විසුතුරුදා සන්නය, මේඝදූත සන්නෝවා පොතපත තියෙනවා ගොඩක්. එතකොට අමාවතුරට මොකද්ද? පුරුෂධම්ම සාරථී බුදු. බුස්සරණ සෑම බුදු ගුණය. ධර්ම ප්‍රදීපිකාවට යස්ස මූලේ නිසින්නෝබ සබ්භාරි විජයං අකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතම් බෝධිපාදපා. මෙන්න මේ ගාථාව පදනම් කරන්නේ ධර්ම ප්‍රදීපිකාරිය. යස්ස මූලේ නිසින්නෝබ. මුව දෙව්දාවත මකා දේවජාත. සසඳාවත සසජාත. මෙන්න මේ ටික එකතු කරලා මේ වස්තු විශ්ය පෙන්වා දෙයි. පැහැදිලි. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ ප්‍රශ්න තුනට ඔබ පිළිතුරු ලියන්න ඕන. පිළිතුරු ලියන්න නැතුව අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙමනම් අපේ දරුවා මේ ප්‍රශ්න තුන සටහන් කරගෙන මේ අභ්‍යාසයට පිළිතුරු ලියන්න. ඒ ලියනකොට පෙළ පොතත් ආදේශ කරගන්න. පෙළ පොතත් පාවිච්චි කරලා පිළිතුරු ලියන්න. ඊට අමතර කාරණා ගොඩක් අපි අද ඉගෙන ගත්තා මේ සිංහල සාහිත්‍යයේ වස්තු විෂය බුදුදහම හරහා කොහොමද ගොඩ නැගුණේ කියන හොඳ පුළුල් අවබෝධයක් අපේ දුවල පුතාට ලැබෙන්න ඇති. සිංහල සාහිත්‍ය සඳහා බුදුදහම බලපෑ ආකාරය පෙන්වා දෙන්න. පාලි සාහිත්‍ය සිංහල සාහිත්‍ය සඳහා දැක්වූ දායකත්වය පෙන්වා දෙන්න. පොළොන්නරු යුගයේ සාහිත්‍ය සඳහා බුදුදහම වස්තු විෂය වී ඇති ආකාරය පෙන්වා දෙන්න. මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ඔබට ඔබේ විෂය නිර්දේශ පොතේ ඔබේ පාඩමේ තිබෙන ජාතක පොත ගැන තියෙන විස්තරය, බුදු අලංකාරය පිළිබඳ තියෙන විස්තරය, සද්ධර්ම රත්නාවලිය පිළිබඳ තියෙන විස්තරය ආදේශ කරගෙන මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු ලියන්න පුළුවන්. එහෙමනම් දරුවනේ ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.